මේ පාඩමේ ඒ අර මොනවාද ක්‍රිස්ටල් සිස්ටම් නේ. ඒකේ දැන් මැටීරියල් එකක් ගත්තාම මම ගෙටින් ඉතින් කියන්නේ මැටීරියල් එකක් ගත්තාම බෙදෙනවානේ සෝලිඩ් ඝන ද්‍රව වායු වලට. මේ ඊට පස්සේ මේ සොලිඩ් එක ආයෙ බෙදෙනවා මේ මොනකටද ක්‍රිස්ටලයින් කියලායි මේ ඇමෝපස් කියලායි. ක්‍රිස්ටලයින් කියන්නේ මේ මේක යම්කිසි පිළිවෙලකට තියෙන ඒවා. ඊට පස්සේ ඇමෝපස් කියන්නේ මේ රැන්ඩම් විදිහට මේක වගේ අණු තියෙන ඒවා. ඊට පස්සේ මේ ක්‍රිස්ටලයින් එක ආයෙ හතකට බෙදෙනවා කොටස් වර්ග කියුබික් හෙක්සාගනල් ඊට පස්සේ මොනවාද ඕර්තෝම්බික් එහෙම එහෙම කොහොම හරි හතකට බෙදෙනවා. ඊ අනිත් පහ වැඩක් නැහැ වැඩි අපිට. කියුබික් එක ආයෙ බෙදෙනවා තුනකට ෆේස් ඩයගනල් මේ බොඩි ඩයගනල් ඊට පස්සේ ආයෙ මේ සිම්පල් කියුබික් අනිත් ඒවාත් එහෙම හැම බෙදෙනවා. අවසානයේ කොහොම හරි ආයෙ මේ හතෙන් 14කට අවසාන සේරම බෙදලා තියෙනවා. මේවා තමයි අපි කතා කරේ. ඊට පස්සේ කතා කරේ කියුබික් එකේ අර ෆෝම් ටික මම අවසානට යන්න දෙන්නේ මේකද. කියුබික් එකේ මේ විදිහට තමයි කියුබික් එකේ ඒ කියන්නේ තනි සෙල් එකක් මේ සම්පූර්ණ ස්පටිකයේ තනි සෙල් එකක මේ විදිහට තමයි යන්නේ. ඒකේ ඒ කියන්නේ අර පැරාමීටර් එක ඒ සමාන 2r කිව්වා. ඊට පස්සේ මේ සෙල් එකේ තියෙන පරමාණු ගාන 8 කැලි 8ක් කිව්වා. ඒ කියන්නේ එක පරමාණුවයි සිම්පල් කියුබික් එකේ. සිම්පල් කියුබික් කියන්නේ මේ සෙල් එක කියන්නේ ඝන කියන්නේ ඝනකයේ මුළු වටේ විතරක් පරමාණු තියෙන එක. ඊට පස්සේ මේ තියෙන්නේ ෆේස් ඩයගනල් එක මේ ෆේස් සෙන්ටර්ඩ් කියුබික් කියන BCC කියන මේකට. ෆේස් සෙන්ටර්ඩ් එකේ අරට හිමින් තියෙනවා මේ ඒවා ගෑවෙන්නේ නැහැ උනාට. කලින් එකේ ගෑවෙනවා. අරට හිමින් තියෙනවා ආයේ මේ මූණත් හයේ තියෙනවා පරමාණු වල භාග 6ක්. සම්පූර්ණ පරමාණු ගණන ඒ කියන්නේ මෙතනින් මැදින් කැපිලා තියෙනවා. භාග 6ක් තියෙනවා. එතකොට මේකේ A එනවා 4යි R විදිය මූල දෙක. ඒ කියන්නේ R කියන්නේ මේ පරමාණු කාර්ය. ඒ කියන්නේ මේ ඝනකයක මේ පැරාමීටර් එක. මේක තමයි මේ මොකද්ද? පැරාමීටර් කියලා කියන්නේ මේ ඒට. ඊට පස්සේ බොඩි සෙන්ටර්ඩ් එකේ පරමාණු මේ අරට හිමමයි මුළුයි මේ අතේ තියෙනවා. මැද ලොකු පරමාණුවක් තියෙනවා. ලොකු මේවා සේරම එකම සයිස්. ඊට පස්සේ මෙහෙම තමයි මේ පැත්තෙන් බැලුවම පේන්නේ. මෙහෙම. ඊට පස්සේ ඒකේ එනවා 4R විදිය මූල 3. සම්පූර්ණ පරමාණු ගාන තියෙනවා 2ක්. බොඩි සෙන්ටර්ඩ් එකේ. මැද එකයි වටේ අර 8 එකේ කැලි 8යි සේරම 2යි. මේකේ 4ක් තිබ්බයි. මේ ඊට පස්සේ මේ හෙක්සාගනල් එකේ තියෙන මේ A සමාන 2R C කියන්නේ මේකේ උස මේක මේ සදාසියක් ඉඳලා එතකොට C එනවා ඒ වරක් මූල 8.3 මේකේ A එනවා 2R මේ ටික තමයි ඊයේ කරේ මම විනාඩි 5ක් විතර හිටියෙන් කිව්වේ. ඊට පස්සේ අද කරන්න යන්නේ මේ අලුත් ඊළඟ ලෙක්චර් එකේ තියෙන මිලර් ඉන්ඩිසස් කියලා අලුත් පාඩමක්. මිලර් ඉන්ඩිසස් මේ මිලර් ඉන්ඩිසස් කියන්නේ අපි දැන් ස්ට්‍රක්චර් එකක් ගත්තාම ඒකේ මේ ඇටම් තියෙන තැන් තියෙනවානේ. ඒ දැන් තව එකේ ඇටම් තියෙනවා. ඒ වගේ මේ ඇටම් වලින් අර තල වගේ හැදලා තියෙනවානේ. දැන් මේ කියන්නේ දැන් ඝනකයක් ගත්තොත් එක ඇටම් 4කින් එක පැත්තක් හැදලා තියෙනවා. ඒ වගේ ඊට පස්සේ ඒ ඇටම් තියෙන්නේ කොහෙද? ඒ මේ තලයේ තියෙන්නේ කොහෙද කියලා අපි මේ කෝඩිනේට් කරන්න බෑ. ඒක අංකණය කරන්න බෑ. ඒක කොහෙද කියලා. ඒ අංකණය කරන මෙතඩ් එකට තමයි මිලර් ඉන්ඩිසස් කියලා කියන්නේ. මිලර් ඉන්ඩිසස්
මිල ඉන්ඩිසස් එක මුලින්ම මිල ඉන්ඩිසස් එක හොයන්නේ පොයින්ට් එකට. ඒ කියන්නේ මේ එක පොයින්ට් එක තියෙන පරමාණුක මේ කණ්ඩායක තමයි මුලින්ම හොයන්නේ. අපි දැන් අඳින එකක් මේ මොනිටර් එකට අඳින්න. එහෙනව නේද? ඔබ දැන් මේ අපි කොහොමද කියුබික් එක සෙල් එකක් අදින මෙහෙමනේ. මේකේ අටේ වටේ පරමාණු 8ක් තියෙනවා කියමු. මේ කොම් වල. ඊට පස්සේ දැන් මේ පරමාණු වල 8ක් තිබ්බට මේ එක එක තැන්වල තියෙන පරමාණු අංකණය කරන්න පුළුවන්. කොහෙද තියෙන්නේ කියලා හරියටම කියන්න පුළුවන්. ඒකට තමයි මම කියන්නේ මිල ඉන්ඩිසස් කියන මෙතඩ් එක භාවිත කරන්නේ. ඒකට මුලින්ම කරන්නේ පළවෙනියට ඕගින් පොයින්ට් මේ සම්භාවය කියන්නේ බිඳුව කණ්ඩායම තියෙන්නේ. ඒක ගන්නවා. ඒක ගන්න මෙතන තමයි ගන්න මේ මුල්ල. ඒක තමයි බිඳුව මේ පොයින්ට් එක. ඊට පස්සේ දැන් මේකේ xyz ගන්න බෑ මේ. ඒ බං මේ අපිට ඕක බිඳුව පොයින්ට් එකට බං ඕනම පොයින්ට් එකක් ගන්න බෑ පල්ලෙහා තියෙන. බෑ බං සම්මතයක් තියෙනවා. තියෙනවනේ. ඔබ අනිත් ඒවා ගත්තොත් මේ එන්නේ නැහැ කියන්නේ xyz අඳින්න බෑ. මම නෝට් එකක් දාගෙන තියෙන මචං සම්මතයක් තියෙනවා කියලා. හරි. ඒක තමයි සර් බලකමන්නේ. මේ බිඳුව මේ මුල්ල තමයි ගන්න හැම එකේම. හරිද? ඊට පස්සේ xyz නම් කරද්දි මේ පැත්ත යන එක y කියලා ගන්න. මේ ඉස්සරහට තලයේ තියෙන එක x. ඊට පස්සේ මේ උඩට යන එක z. අපි දැන් මේ නම් කරන්න ඕනේ පරමාණු අපි හිතමුකෝ නම් අපි වෙන ටික අංක දාමුකෝ නැත්නම් හොයන්න බෑනේ කොයි එකද කියලා. පරමාණු තියෙන මෙතන පරමාණු P, මෙතන Q, මෙතන R මේ වගේ තියෙනවා කියලා හිතමුකෝ. දැන් අපි මේ වගේ කණ්ඩායම් ගන්න ඕනේ. මිල ඉන්ඩිසස් මෙතඩ් එකේ. මේකේ පටලෙසි ඉන්නේ. මේ ගන්න දැන් අපි P වල එක ගත්ත කෙනෙක් P වල x වල තියෙන්නේ x වල එකේනේ තියෙන්නේ. මේ තලයක් විදිහට ගත්තොත් මේ තලයේමනේ P වල තියෙන්නේ. මේකේ P වල කණ්ඩායම් ලියන්නේ මුලින්ම x වල මේ තලයේ තියෙන මේ x1 ඊට y වලත් මේ තලයේම තියෙන්නේ. හිතහම 3D විදිහට හිතලා බලුවොත් එකම තලයේම තියෙන්නේ. ඊට පස්සේ y වලත් එක ඊට z ගත්තොත් z වල එකම z වල මේ බිඳුව ගන්නේ z වල බිඳුව තියෙන්නේ එක තලයේ තියෙනවා නම් මේ උඩට තියෙන වගේ නෙන්න ඕනේ. ඒ හින්දා z වල බිඳුව p වල ගන්නවා නේද මේ විදිහට මේ මොනවාද පොයින්ට් එක කණ්ඩායම් ලියනවා නම් මේ ක්‍රම දාන්න ඕනේ අනිවාර්යෙන්. හරිද? ඊට පස්සේ දැන් අපි අනිත් වගේ දෙමු q වල ගත්තම බලන්න. q වල ගත්තොත් x තියෙන්නේ x වල මේ බිඳුව තලෙන් මේ තලේ ගානකො x වල බිඳුව මට්ටමේ. ඊට පස්සේ y වල y වල මේ එක මට්ටමේ මේකනේ එක මේ එක මට්ටමේ තමයි y වල තියෙන්නේ. ඊට පස්සේ z වලත් මේ එක මට්ටමේ. ඊට පස්සේ මේ උඩට තේරෙනවනේ. අනිත් එක පොඩ්ඩක් හිතලා බලහන්කො උඹ මේ r එකේ ගන්නාද මට කියන්නේ නෑ ලොකුයිනේ ගන්න උඹලා හිතලා කොහොමද කියන්න බෑ. එක එකනේ නේ. ඔව් මේ තේරෙනවනේ. මේකේ ටිකක් x වල එක මට්ටම තමයි මේ එක තලයේ. ඊට පස්සේ y වලත් මේ එක
ඉස්සෙත් බලත් මේ එක තලයේම තියෙන. මේ හොඳ පිට. එහෙනම් තමයි ඔව් මේ මේ කන පිට. මිලර් ඉන්ඩිසස් වල මේ පොයින්ට් එක කණ්ඩාංග ලියන්නේ. ඊට පස්සේ දැන් මේ මේවා මෙහෙම මේ අපිට ලියන්න පුළුවන් දෛසිකයක් විදිහට ලියන්න පුළුවන්. දැන් මේ දෛසිකයක් විදිහට ලියද්දි මේ කරන් වර්ගවල ටිකක් වෙනස් විදිහ මේ විදිහට ලියන්නේ. දැන් අපි මේවා ලියලා තියෙන දැන් මේ P වල පොයින්ට් එකේ මේක ලියුවේ හරියට බලුවොත් මේ බිඳුවට සාපේක්ෂව මේක O කියලා ගන්න. ඔගෙන ඔගින් මේ ඔගින් මේ O කියලා ගත්තොත් මේ අපි ලිව්වේ හරියට බලුවොත් OP එකේ මේකනේ. දෛසිකයක් විදිහට ලිව්වොත් එහෙමම OP වල දෛසිකයේ ලියද්දි ලියන්නේ සමාන කිරීමනේ මේ අර අංග සමමාත්‍රක හදන එක කියන්නේ මේ ඒ මාක් එක දාලා ඊට පස්සේ මේ මෙහෙම 100 අර කලින් වගේ ක්‍රමා දාන්නේ මේ නිකම්ම එක එක බිඳුව කියලා දාන්නේ. දැන් මේ OQ එක ලියුවොත් සමාන කිරීමනේ අංග සමමාත්‍රක දාලා බිඳුව එක එක කියලා ආන්නේ කියනවා. දැන් මේකේ තියෙන මේ අනිත් වාසිය තමයි අපිට දැන් මේ කලින් නිකම්ම අර විදිහට ලියද්දි මේ ලයින් එක කියන බඳ Q දෛසික ලියද්දි QR ලයින් එක බල මතකනේ දෛසික කරන්නේ දැන් QR දෛසික හෙව්වොත් ලිව්ව හැකින එක QO දන OR කියලා. අන්න ඒ විදිහට මේකේ මේ මිල ඉන්ඩිසස් එක ලියුව හැකි මේ දෛසිකේ අපි දැන් ඒකත් ලියමු. OQ එක ලියන්නේ මෙහෙමනේ. මචං ඔක ලියන්න කොටු වරන් නැතුවද? චාමික කොටු වරන් ඇතුළේනේ ඔක ලියන්නේ. ඊට පොඩ බං. ඔව් බං කොටු වරහන් කියලා නිකන් වරහන් නෙමෙයි. සෝරි. ඒකේ අරකට වල වෙනස් වෙන්නේ සමාන කිරීමයි මේක කොටු වරහනක වෙයි අනිත් එක ක්‍රමාදාන නැති එකයි හරිද? මම කියන්න යනවා. ඊට පස්සේ දැන් අපි OQ එක ලිව්වොත් U වල මේක ලියන්න ඕනේ. U වල එකකෝ මේකනේ බිඳුව එක එකනේ තිබ්බේ. බිඳුව එක එක තමයි මේ Q වල sorry OQ මේ දෛසිකේ ලිව්වොත් බිඳුව එක එකනේ. එතකොට QO ලියද්දි QO දෛසිකේ ලියද්දි එන්නේ අරකෙම අර එක වෙනුවට මේ ඍණ කියලා උඩින් මෙහෙම මාකයක් දාන්නේ. මේ විදිහට තමයි QO දෛසිකේ කියන්නේ. ඒක දන ඊට පස්සේ OR එක අර විදිහටමයි 1 1 1. එතකොට QR දෛසිකේ යනවා බිඳුව 1යි 1යි මේ ඍණ 1යි 1යි බිඳුව කැපිලා යනවා මේක 1යි ආයි මේක තමයි QR දෛසිකේ. අන්න ඒ විදිහට තමයි මේකේ මොකක් හරි අර මේකක් මේකෙන් පාදයක් වගේ එක මේ දෛසිකයක් විදිහට ලියන්නේ. ඊට පස්සේ අපි දැන් කතා කරේ මිල ඉන්ඩිසස් පොයින්ට් කියන එකනේ. ඊට පස්සේ තියෙන්නේ මිල ඉන්ඩිසස් ප්ලේන්ස් කියන්නේ මේක නිකන් මේකක් තැටියක් මූණතක් වගේ. ඒකකට කරන විදිහ තමයි මේ ඊළඟට තියෙන්නේ. මේක පොඩ්ඩක් අරට වඩා චුට්ටක් වෙනස්. අර වගේ නෙවෙයි. මේක දැන් මම ආයේ නැන්දරම ගන්නම්කෝ. මෙහෙම ඇදලා ගත්තොත් VQ
P Q R S V Q මේක මේ විදිහට ගත්තොත් මේක චුට්ටක් වෙනස් අර විදිහට වඩා මුලින්ම මේකේ ලියන්නේ අපි දැන් අපි හොයන්න ඕන තලයේ මේ මොකද්ද තලයේ හොයන්න තලයේ මොකද්ද කියලා අපි දැනගන්න ඕනේ. අපි දැන් මුලින්ම හොයමුකෝ මේ තලයේ PQ මේක U කියලා U PQ VU කියන එක ගමුකෝ. අපි දැන් මේ තලයේ හොයද්දී මුලින්ම කරන්නේ මේ ඉන්ටර්සෙප්ට් කියලා කියනවා. මේ ඉන්ටර්සෙප්ට් ලියන්නේ අර වගේ x y z අර වගේ තමයි. මේකේ මේ තලයේ x වල මේක කැපෙනවා නම් x වල මේ අක්ෂය කැපෙනවා නම් තමයි එක කියලා දාන්නේ. x වල මේ මොකක් හරි දැන් අක්ෂයට y වල අක්ෂය සමාන්තර වෙනවා කියමුකෝ. එහෙම වුණොත් දාන්නේ අනන්තය කියලා. ඉන්ටර්සෙප්ට් ලියද්දී ඊට පස්සේ වෙනස් වෙනවා ආයෙත් දෙන්නේ. දැන් අපි මේ තලයේ මේ ගත්තොත් මේ PQ VU කියන තලයේ ගත්තොත් මේක x වලනේ කැපෙනවනේ මෙතන. ඒ හින්දා x වලද එක කියලා දාන්නේ. ඊට පස්සේ දැන් y වල ගත්තොත් මේ y වල තලයට මේ තලයේ ගත්තොත් මෙහෙම සමාන්තර වෙනවානේ. මේ විදිහට. කවත් මේ කොහෙවත් කැපෙන්නේ නැහනේ. ඒ හින්දා මේක අනන්තයි. ඊට පස්සේ z වල ගත්තොත් මේ බලන්න උඩින් ගත්තොත් නේ දෙපැත්තෙන් ගත්තොත් මේක කොහෙවත් z කැපෙන්නේ නැහනේ. මෙහෙම සමාන්තරව යනවා විතරයි. ඒ හින්දා මේකට අනන්තයි. ඊට පස්සේ මේකේ reciprocal කියලා එකක් තියෙනවා. reciprocal මේ වගේ නම තියෙනවා. reciprocal ඒක ලියද්දි මේ අපි දැන් කලින් ලියාගත්ත එක අනන්තයන්ගේ මේ ඉන්ටර්සෙප්ට් එක මේකේ මේ තියෙන බෑ හැම එකම එකෙන් බෙදලා හරියට බලුවොත් ඕනම දැන් පහ කියන්නේ පහ බෙදීම එක කියන එකනේ. මේකේ උඩ යට මාරු කරලා ලියනවා. ඒක ලියද්දි මේකට reciprocal එක ලියද්දි මේක එකයට අනන්තය මේක එකයට අනන්තය. ඊට පස්සේ එකමයි එකයට අනන්තය කියන්නේ බිඳුවයි. ඊට පස්සේ මේ මෙතනත් බිඳුවයි. මේක තමයි මේ PQ U කියන තලයේ මේ මිල ඉන්ඩෙක්ස් එක විදිහට ගන්න. ඒක ලියද්දි අර වගේ මේ ක්‍රමා දාන්නේ ඒ වගේ මේ ඒක normal විදිහට නෑ කොටු මේ විදිහට මේ normal විදිහට දාන්නේ. අපි ඒ බං මේ ඕක දැන් මේ අනන්තය දාන්න නැතුව කෙලිම බින්දුව දැම්මම ඉවරයි නේ බං. ඒක අර ඔව් ඉතින් එහෙම පුළුවන් ඒ උනට අර කියන්නේ මෙතඩ් එකක් විදිහට කරලා තියෙන එහෙමනේ බෑ. ඔව් මේ පියවර ටික ඕන නැති නේ නිකන් අනන්ත දාලා ඒ සීන් ටිකක් ඕන නැති. ඒක තමයි. ඒක අර එකයට අනන්තය කියන කෑල්ල ඕන ඇති. වෙන්නේ නැත්තම් කෙලින්ම දැන් මෙහෙ ඉතින් මේ නැත්තම් බින්දුව දාන එක තියෙන්නේ ඕක. පැන්න ඔව් දෙයක්. කැපෙන්න තියෙන බින්දුව දැම්මේ මේ ඔව් මචං දැන් ඔච්චර දුර යන්න නැතුව නිකන් මේ සරලව හිතන්න බැරිද බං? සාමි සරලයි බං මේ ඉතින් කරන්න දෙයක් නැහැ. PQ VU තලයේ ගත්තොත් x y z වල කැපෙන දැන් x කැපෙනවා y ඔව් කියන්න. ඔය වචන තුනේ හරියට තේරුම් බලා ගත්තා නම් හරි බං. ඉංග්‍රීසි වචන තුනේ. ඒ හින්දා තමයි අපිට තේරෙන්නේ නැත්තේ උතන. අනන්තය ගන්න නේද කියන එක එහෙම. උතන ඉන්ටර්සෙප්ට් කියන්නේ මචං මේ කැපෙන ලක්ෂය කියන්නේ මේ ඡේදන ලක්ෂය වගේ. රෙසිප්‍රොකල් කියන්නේ පරස්පරය. එච්චරයි ඉතින් ඉංග්‍රීසි වචන තියෙන්නේ. ඔව්. හරිනේ බෑ එතකොට හරිනේ. ඒකෙන් මම ඔය PQU තලයෙන් කැපෙන්නේ මොන අක්ෂයද කියලා හිතාගත්තම හරිනේ මම දැන් ඔය දරුවම තේරෙනවනේ x අක්ෂය කැපෙන්නේ කියලා. ඒතකොට 1.0 කොහොමද වෙනවන්නේ? ඒක තමයි. ඔව් x අක්ෂය විතර මෙතන කැපෙන්නේ. දැන් මේ උඹලා පොඩ්ඩක් මේ හිතින් හිතලා බලහන්කො මේ තලයේ කීයද ඉන්නේ කියලා. V Q R S V කියන තලයේ මේ තලයේ බින්දුව එකයි බින්දුවනේ.
බින්දුව එකයි බින්දුවනේ. වයි විතරයින එකක් වෙන්න. y විතරනේ කැපෙන්නේ. එතකොට 0.1 හරි ඒ වුණාට ලියද්දි ලියන්න වෙන්නේ මුලින්ම අර ඉන්ටර්සෙක්ට් එක මේ අනන්තය එක අනන්තය කියලා ලියලා ඊට පස්සේ අර උඩයට මේකේ උඩයට මාරු කරලා ලියලා අවසානයේ තමයි මිඩල් ඉන්ඩිසස් එක ලියන්න වෙන්නේ. මම හිතන්නේ ගණන් හදද්දී මේ විදිහට අදදී ඕනේ වුණොත් ඒ විදිහට තමයි ලියන්න ඇත්තේ. උඹලා දැන් බැලුවොත් බං මේක මේ මොකද්ද මේ හැම තලයෙන් බැලුවොත් අනිවාර්යෙන් එන්නේ මේ තල එකක්වත් බං මේ දැන් මේ තලය ගත්තොත් කැපෙන ඉස්සෙල් විතරනේ අනිත් දෙක කොහොම සමාන්තර නැන්නේ යට මේ මොකද්ද මේ ඕන තලයක් ගත්තොත් කැපෙන්නේ එකයි. ඒ කියන්නේ මේ අනිවාර්යෙන් එන්නේ C අර තනි එකකුයි බිංදු දෙකකුයි තමයි එන්නේ. මේ මූණත් වල තියෙන එකට කියනවා මේ 100 family කියලා. ඒ කියන්නේ මේ මූණත් වල මිඩල් ඉන්ඩිසස් එන එකට මේ කියන්නේ මේ 100 family කියලා කියනවා. පොඩ්ඩයි ඒ මූණතකදී 100 කියලා මතක තියෙන අවසාන චුට්ටක් ඕනේ. PQRO එකේ මේ කොහොමද බලන්නේ? ඒ තමයි මම දරුවා ඒක කැපෙනවා නේද ඒක? ඒකේ තුනම කැපෙනවා. RO කියන්නේ මූල ලක්ෂයයි PQR ලක්ෂයයි. ඒ කියන්නේ අඩියම තලයේ බං. ඔගේ අඩිය. ඒක තමයි මත් ලියද බැලුවේ. ඒකේ බං x අක්ෂ තුනටම එක සෙට් වෙනව නේද? එතකොට මේ එකේව තුනක් දෙන්නේ. මූල ලක්ෂ්‍ය තුනට පොදු හින්දා කිව්වා ඕක ගද්දිම් බං අර මූල ලක්ෂ්‍ය නෑ අඳුර උඩින් දින ගන්න නෑ ඕක ගද්දිම් බං එහෙම කියනවා වීඩියෝ එකේ. දැන් ඔතන බං ඒක දෙපැත්තේ තියෙන දෙයක එහෙම ගන්න කියලා කිව්වා. දැන් අර ඉස්සල්ලාම ලියමු මොකද්ද බං PQ VU නේද? ඔව් ඒක ලියු. ඔව් සර් එහෙම කිව්වා. ඒ කියන්නේ මූල ලක්ෂ්‍ය හරහා තියෙන්නේ මේ ඒන මචං ඒකට මිර ඉමේජ් එක ගන්න කියලා. මිර ඉමේජ් ඉස්සරහට ගන්න කියලා. ඔව් ප්‍රතිමුඛයක් ගන්න කියලා. කියන්නේ ඉස්සරහින් තියෙන. ඒ කියන්නේ මේ UVS ඒකනේ. මේකනේ. මේකනේ. UVS එක ඒක ගන්න ඕනේ. හරි ගන්න. මේක මම දන්නේ මට ගානක් කියන එක. මට තේරුන්නේ නැහැ ඒක මොකද්ද බිඳුව හරහා යන තියෙන්නේ. දැන් මේ නෑ මූල ලක්ෂ්‍ය එක යනකොට තුනටම අහු වෙන ඕනේ. මේක දැන් තුනටම අහු වෙනවා බං මේ තලේ. සම්මුඛව තියෙන. ඒ හින්දා ඒකේ මිල ඉන්ඩිසස් එක ගන්නකොට ඒකට අර මේකේ මිර කියන්නේ ඒකට දෙලින් තියෙන එකනේ. මේ උඩ තලයක උඩ තලයේ ඉන්ඩිසස් එක ගන්න කියන්නේ. ඉතින් මූල ලක්ෂ්‍ය හරහා තුනටම අහු වෙනින්ද අංකණය කරන්න බෑන්නේ. ඔව්. ඒකට පැති තුනයි හොයන්න පුළුවන්. ඊටු පැති තුන ඔක්කොම මේ වෙනෝනේ. පැති තුනයි හොයන්න පුළුවන් නේ. තුනයිනේ බං තියෙන්නේ. ඔව්. හයක් තිබ්බට අනිත් පැති කියන්නේ එක වගේනේ බං. දෛශික කණ්ඩාංගනේ. මේකේ මේ හයක් හොයලා තියෙනවා නේ බයිත් මේ ඒක ඉතුරු තුන හොයලා තියෙන්නේ අරගේ මිර ඉමේජ් එක කියලා. තේරගම හරි තේරගම මේ මිර එක හොයලා තමයි මේ ඒ වගේ නිලයක මේ ලියලා තියෙන්නේ නේ. ඒ කියන්නේ මූලක් සහ ඒ කියන්නේ ප්‍රතිමුඛයක හොයලා මේ ඒකම දාන්න ඕනේ මං අරකට. ඔව් ඒකම තමයි එන්නේ වෙනස් වෙන්නේ නැහැ. ඔව් හදලා බැලුවත් ඒ මේ එහෙම ඒකම තමයි එන්නේ. ඒ බම් මේවා මේක හොයන්න ඉන්නේ සිම්පල් කියුබික් එකේ විතරයි එන්නේ. තව ඒක විතර නෙවෙන්නේ බාබි. ඒ කියන්නේ ඔව් ගන්නව නම් ඒක විතරයි නේ. ඔව් මම ඊළඟට පයින් නැහනේ. නොකරගෙන යන්න බං. යා. හරි. ඊට පස්සේ තියෙනවා
ඊට පස්සේ එකත් ඒ වගේම අර වගේ යනවා මේක මේ තලේ හොයන විදිහ තමයි ඊළඟට තියෙන්නේ. උඹට මේකෙන් තියෙනවා මේ PRSU කියන එක. මේ වගේ ඉතින් අර මේ වගේ මේ මැදින් කපුවාම තියෙන තලයක් ඒ තල වල හොයන එක තමයි මේ ඊළඟට තියෙන්නේ මේ ඒ වගේ මිල මේ හොයන එක. ඒක හෙව්වත් ඒකත් අර විදිහට නෝ බං XYZ කැපෙන තැන් ටික මුලින් ලියනවා. දැන් මේ තලේ ගත්තාම X මෙතන කැපෙනවානේ. Y එක මෙතනින් කැපෙනවා. Z එකට මේ සමාන්තර විදිහට උඩට යනවනේ තලේ දිගටම. එතකොට අර වගේමයි එක අනන්තය මේ ඉන්ටර්සෙප්ට් ඊට පස්සේ අර මේ මොකද්ද ඉංග්‍රීසි වචනේ මට වෙනවා රෙසිප්‍රොකල් එක මේක මාරු කරලා ලියද්දි එන්නේ එක බිංදුව මේ තලයේ කියන්නේ මේ වගේ මේක අර ටික මේ මැදින් කපුවාම එන ඒ තල ටික මෙතන තව මෙහෙම දැක්කයි මෙහෙම මේ විදිහටම ඒ තල සෙට් එක මොනනම් අදලා බලහම මේ තල සෙට් එකට එන්නේ මේ 110 ඒ කියන්නේ 102 බිඳුවක තමයි මේ ඒකට සමාන්තරව අනිත් දෙක විතරයි කැපෙන්නේ ඒ විකාරමද බං ඒකට කියන්නේ වෙබ්සයිට් තියෙනවනේ ගොඩක් වෙබ්සයිට් තියෙනවා මේ මැදින් කපන මෙවුවා මේ මැදින් කපන බොඩ් එකනේ අඩු මිල කඩ තියෙන්නේ දැන් නුරේලිය නෑ හරි විකරණද ඉන්නේ අනේ මම මෙහාට එනවා ලෝඩු ටික සල්ලි තියෙන දෙනවා මෙහෙ ආයෙ මොනවද නමක් ඕනේ නේ ඊට ගන්නේ අපේ මුකුත් කියන්න දෙන්නේ ගන්නේ කිනේ ඒ ඌව ගත්තොත් මේ ඒක සයිට් වෙබ්සයිට් ඒවත් තියෙනවානේ අයද්ද කොහෙද තියෙනවානේ සැටි මෙහෙමයි ඊපස්සේ මේ පැත්තට කොහොම ගත්තයි ඒ මොකක් ගත්තත් අනිවාර්යෙන් දෙන්නේ KD ඒ ඔක්කොම 110 වුණේ කොහොමද බං ඈ තමයි ඒ ඔක්කොම 110 වුණේ කොහොමද හැම එකම දෙකක් කැපෙනවා නෑ 110 නෙමෙයි එකේ දෙකකුයි බිඳුවකුයි මේක ඕනනම් එකේ දෙකකුයි බිඳුවකුයි හරි ඔව් ඒ වුණාට කියන්නේ 110 ෆැමිලි කියලා තමයි මේකට කියන්නේ. කලින් එකේ 100 ෆැමිලි වගේ. ඒ වුණාට ඕනම් 0.1 වෙනක් තිබුණා කලින් එකේ. ඔව් හරි මේ එහෙමයි. අරගෙන අර ඊට පස්සේ දැන් මගේ ගාම සෙන්ට් එක තියෙන විදිහට දානවා. මෙහෙම සෙන්ට් එකක් තියෙන්නේ මේ මිලේ ඉන්න. ඊට පස්සේ කවුරු හරි දැන් දාපු එක ඕඩර් කරොත් දී වෙබ්සයිට් එකේ සල්ලි එන්නේ මටනේ. ඒකට මම කරන්නේ අර දැන් ඒ සල්ලි කරනකොට එයාගේ ඇඩ්‍රස් එක දාන්න එපා. මට උන අපි තුමු ඇමන් ගායකින් ගත්තයි ඒක අපි කරන්නේ අර ඒ වෙබ්සයිට් එකට ගිහිල්ලා අර අඩු ගානට අරගෙන ඒවල ඒක ඕඩර් කරන මේ ත්‍රිකෝණ වගේ ඇඩ්‍රස් එකට අපේ ඇඩ්‍රස් මේ විදිහට කැපෙන කරලා ඊළඟ ඒ වගේ බලහංගු මේ බලද්දීම පේනවානේ XYZ තුනම කැපෙනවා කියලා මෙතන වෙබ්සයිට් එකේ අර බඩුව රුපියල් 500 තුනම කපාගෙන යනවා අනිවාර්යෙන් එක තමයි මේ ඉන්ටර්සෙප්ට් වෙන්නේ ඊට පස්සේ රෙසිප්‍රොකල් එකක් දෙන්නේ මේ උඩට මාරු කරලා ආයෙ එක එකම තමයි. තව ගොඩක් ක්‍රම තියෙනවා. මේව එකක්වත් කමා දාන්නේ අර පළවෙනි එකේ මේ පත්තරේට පොයින්ට් වල ලියද්දි විතරයි කමා දාන්නේ. වගේ ඉන්ටර්නෙට් මේව නෝමලි ලියන්නේ. මේක දැන් තව ත්‍රිකෝණයක් ඕනනම් ගත්තොත් මේ වීඩියෝ දාලා මේ විදිහට හරි කොහොම හරි කොයි මැදින් අර ත්‍රිකෝණයක් කපලා ගත්තොත් අනිවාර්යෙන් කොන් තුනම කැපෙනවා මේ අක්ෂ තුනේ. අනිවාර්යෙන් ඒ තුනක් තමයි ඉන්නේ. ඒකට කියන්නේ 111 ෆැමිලි කියලා. ඕකේ බං මේ දැන් ඉසඩ් ඩක්ෂේ පැත්තට නැතුව අනිත් පැත්ත ත්‍රිකෝණය ගත්තොත් මේ ඉසඩ් ඩක්ෂේ කැපෙන්නේ කොතෙන්ද? කොතෙන්ද? මොකද යන්නේ? ඔව් PQ මැද තියෙන්නේ තන ඒ කෙලින් උඩ තැනට
නිකන් ඉන්න අයට ත්‍රිකෝණේ ඒක තේරෙන්නේ PR මොනවද? දැන් මෙහෙම ඔව් වෙනවා. නෑ දැන් ඔතන උඩ තියෙන්නේ ඒක රැට උඩ මුඩ උඩ වගේ ගන්නයි. මෙතන උඩ වෙන වැඩක් නෑනේ. වාඩි චාමික වෙලා මේ කට්ටියට නෑ බං ඔව් ත්‍රිකෝණී Z අක්ෂරය හේතු වෙන්නේ නැතුව ඔබ මේකත් අකුරු හේතු ටිකක් වෙන්නේ දාපන්කෝ කොං ටිකට මං කියන්නේ චාමික ඔව් කියනවා චාමික ඔව් ඇහෙනවා බා අර උඹට ඔක පැහැදිලි කරන්න ලේසි බං සර්ගේ නෝට් එක ගත්තා ඒ වගේ ජොබ් නෝට් කරන එකේ 6 මැදලා තියෙනවා ෆෝන් එකක් තියාගන්න. දැන් හිතවම පහ මම බලන්න රූප ටික තිබ්බනේ අර මුගේ ප්‍රශ්නත් උත්තරේ හම්බෙයි බං එතනින් ඉසෙට් එක නේදී ඔව් ඔන්න හරි විනාඩියක් දියා මම print out ගත්ත මේ කොළ ටික තියෙන ඕන්නම් පෙන්නන්නද කැමරාවෙන් ඒක පේ අරුකා නෝට් එක තිබ්බේ නැතුව තිබ්බලු මචං මම උඹලට අර තුනම කැපෙන එකේ ලේසි ක්‍රමයක් කියන්නම් මේ මම බලපු එක හරිය ඒක හරි යනවා වගේ අපිට බලපන්කෝ මේ දැන් ඔය අටම ඔව් මේ කොටුව මම කැම එකට අල්ලන්නද මේ සර්ගේ නෝට් එක ඒ කට්ටියට අල්ලන් අල්ලන් ජොබ් තියෙනවා. ගිහිල්ලා ඒ වෙබ්සයිට් වල ඇඩ් එකක් දැම්මම සචින්ට කියප එක කියපන්කෝ ඒ කට්ටිය අපිට කියන ඔව් කියා මේ වැඩේ කරලා දෙන්න. මෙන්න එහෙම තමයි සර්ගේ කියන්නේ හරි හරි ඔබේ කියන්න දැන් මේ දේශාන් ඔබේ මේක මං අහන්නේ බං PRV එක පිටු අංක 73 75 වගේ බලපන් බං ඒකත් සර් සයිට් අංක එකයි කියලනේ PVR කියලා තියෙන්නේ ඔව් හ්ම් PVR එක 1 ආවේ කොහොමද කියලා අහන්නේ දෙකක් නම් හරි කැපෙනවා ඒකත් අරක මිරේක වගේ නේ බං අරන් තියෙන්නේ. ඒ කියන්නේ PTR ඉරේගෙන ඒකෙත් තරම් එක වගේ තමයි PVR එක අරන් තියෙන්නේ. එතන තියෙන හතරම එකේ තුනම චාමික එහෙම පුළුවන්ද බං අනේ ඔව් චාමික යට සයිට් එකට එවලා ඊට පස්සේ සයිට් එකට උතර පැහැදිලි වෙයි ඔක මේකද ඔය තින්නේ නෑ ඕක නෙමෙයි ඊට කලින් එක ඊට කලින් කීදී මොකද්ද නේද මේ? මේ විනාඩි ගන්න මම ෆොටෝ එකක් දාන්න WhatsApp එකට ඕකේ හරි මේ බං හරි මේ වෙක් ගත්තන හරි බං ප්‍රසන්ටේෂන් එක ඔව් ගන්න ඒක ගත්තා නම් හරි අර ඔය වීඩියෝ එක ක්ලෝස් මම කරලා පේන්නේ නෑ බං ප්‍රසන්ටේෂන් එකනේ දෙවෙනි එකේ දොහෙ තියෙන ලෙක්චර් 2 හරි උඹලා දාලා වීඩියෝ කොන් කරන්න කවුරු හරි දැන් මේ ඔය ප්‍රසන්ටේෂන් එකනේ ප්‍රසන්ටේෂන් එකේ තිබ්බා උඹ මොකක්ද කිය හිටිය අන්න එක පොඩ්ඩක් කියපන්කෝ අර උඹ කිව්වේ ලේසි ක්‍රමයක් දැන් මං ඔය PO QR එකනේ හොයාගන්න අර බැරිලා අර ඊට ඔය TSUV එක ගන්නවා කිව්වේ ඒ වෙනුවට ඔව් ඒක බං ගන්න ක්‍රමයක් කියන දැන් ඔය PQRO කියන එක බං දැන් ඊට වැඩිය ලොකු ඔය තලයේම තියෙන ඊට වැඩිය ලොකු කොටුවක් හිතහන්කෝ හරිද එතකොට ඒ කොටුව මැදින් යන අක්ෂ බලහන්කෝ අන්න ඒක තමයි බං මේ එක වෙන්නේ මං ඒක තේරුණාද තේරුන්නේ නැහැ බං ඒක මැදින් යන මොකද්ද මොකක්ද? කිව්වේ ඒ කියන්නේ බං දැන් PQRO කියන එකේ ඔව් ඔය තලයේම තියෙන ඊට වැඩිය පොඩක් ලොකු කොටුවක් හිතහන්කෝ ඔව් ඔය හරි විදිහටම එතකොට බං ඔය x කියන එකයි y කියන එකයි නිකන් ගෑවිලා වගේ නේද යන්නේ මේ මෙව එකෙන් ඒකට ඒ කොටුවට ඒ කොටුව මැදින් යන කියන්නේ මං කියන්නේ දැන් ඒ කොටුවට ලම්බකව එන්නේ z එක විතරයි නේ ඔව් ඔව් අන්න ඒක විතරයි බෑ එතකොට එක වෙන්නේ තේරෙන්නේ නැද්ද බං මම තීරුම් ගන්න තේරෙන්නේ නැහැ බං හරි හරි ඒ කියන්නේ ඒකට ලම්බක තියෙන එක එක වෙලා අනිත් ඒවා බිඳු වෙනවා ඒකයි බින්දුව වෙනවා බින්දුව අන්න ඒක තමයි මං කියන්නේ හරි අරකම ගන්න ඔව් ඕනේ නේ මේකෙත් මේ කැපෙන්න ඕනේ නැහැ කියන්නේ හැම එකටම ලම්බක එක බිඳුව කියලා ගත්තාම හරි බං. ඔව් බං එහෙම තමයි ඒක නෑ ලම්බක එක එකයි ලම්බක එක එකයි අනිත් ඒවා බිඳුවයි ඔව් අන්න එහෙම අතර හරි තමයි. ලම්බක එකයි කියලා ගත්තාම හරි. හරි නේද ඒ කියන්නේ මේ පොයින්ට් එකේදී විතරයි බිඳුවේ පොයින්ට් එක යනවා නම් තමයි ඒක හරියන්නේ ඔව් අනිත් ඒවාත් හරි ඉතින් අරකට ඒ කියන්නේ අරක ගොඩක් ඒ කියන්නේ ඔක්කොටම හරි බං ඒක ඔක්කොටම හරිනේ ඔව් හරිනේ ඔව් ලම්බක යනවා නම් කැපෙන්නේ ඔව් ඔව් එතකොට එනවනේ හරියට අර එක තුන එනවනේ අරගෙත් ඒක හරි බං නෑ මට අවුල තියෙන ත්‍රිකෝණේ කොහොමද V වලට ආපු එක මේ එකක් උනේ කියන එක ඒක බං මම සර්ගෙන් ප්‍රශ්නයක් PVR අහුවා එකනේ. ගෲප් chat එකේ දැම්ම බලපන්කෝ උඹලට තේරෙයිද දන්නේ සර් ඒව උත්තරෙත් එක්ක දාන්න
මචං මේක රෙකෝඩ් වෙනවනේ. මම මදු කියලා කරොත් තමයි බා. හරි බා හරි. එල. අන්න ඒකේ රූප සටහන තමයි මම මේකේ ගෲප් එකට බලපන් චුට්ටක්. ඒකේ චුට්ටක් උඹට තේරෙයි. මේ මොකද්ද මේක බං සමාන්තරව යන්නේ හින්දා Z එකක් කැපෙනවා නේ කොහෙන් හරි. තලයේ ගත්තොත් හිතලා බලහංගු දැන් PVR කියන එකේ ත්‍රිකෝණේ මේ දැන් මෙතනින් ඔහම උඩට ඉසඩ් එක කැපෙනවා. නමුත් ඒක එක උනේ කොහොමද කියලා එක තමයි අවුල. කැපෙනවා මේ මචං මෙහෙමයි. දැන් PVR නේ. එතකොට V බලපන්. හරිද? V ට සමාන්තරව යන්නේ T එක. තේරුණා? T එක කියන්නේ Z එක. ඊට සමාන්තරවයි කිව්වේ. V ට බලපන්කො QV රේඛාව. හරි. OT. එතකොට ඒකට සමාන්තර රේඛාවක් නේද OT කියන්නේ? ඔව්. එතකොට V ට සමාන්තරයිනේ T. කියන්නේ T එකක් වෙද්දිත් V එකක් වෙනෝනේ. ගණකයක් නේ. ඒ කියන්නේ Z අක්ෂයේදී එකයිනේ. ප්‍රතිමාන හිතපන්. මේක පැන්සල නැද්ද බං? ටුට්ටක් පැහැදිලි කරන්න. මොකේද මේක බෑ බං ඒ ස්ක්‍රීන් වල විතරයි පැන්සල තියෙන්නේ. ඔබ කියන්නේ මේ VGT එකේ උස දෙකේම එකයි කියලානේ. ඔය දෙකේම එකයි. ඒ කියන්නේ V තියෙන්නේ Z වලනේ. Z කණ්ඩාංකේනේ. ඔව්. ඔව්. P තියෙන්නේ S වල. බං සමාන්තර වුණාට Z කැපෙනවයි කියන්න බෑනේ අපිට. අන්නේ ඒ කියන්නේ V කැපෙනවයි කියන්න බෑනේ Z අක්ෂේ. අන්න ඒක මං අහන්නේ. අර ඉස්සෙල්ලා කිව්වා වගේ බං අර ලොකු ත්‍රිකෝණයක් ගත්තොත් ඒකේ කැපෙනවා කියලා කියන්න උලන්නේ. හරිද? මොන ත්‍රිකෝණ? ඕක PDF එක දාපන්කො බං ඉස්සෙල්ලා. PDF එක ස්ටුට් විස්තර තිබ්බ පැහැදිලි. PDF එක නැත්නම් මම ගාව. හොඳයි. මම ගාව PDF නෑ වගේ. මේක ස්ක්‍රීන්ෂොට් ගන්න බැයිද? ස්ක්‍රීන්ෂොට් බෑ බං මේ ස්ටර්ලින් ඕනේ ඒක. සර් ඇවිල්ලා ප්‍රතිබිම්බයක් ඔය ගන්නව නේද ඒක? ස්ක්‍රීන්ෂොට් point එකේ. ඕනනම් දාන ක්‍රමයක් මම බැලුවේ මේ කවුරු හරි ලැප් එකට කැම් එක අල්ලන්න. උඹලගේ මේ කැම් ඔන් කරලා. ඔව් එහෙම කරා නම් හොඳයි. ඔව්. මම ගාව PDF නෑ බං. මට විනාඩියක් දෙයක් දෙනවද මං මේ අල්ලන්න ඕන. හරි බං. අල්ලන්න. අඩු ඉසෙක් සාක්ෂියට ප්‍රතිබිම්බය වගේ ගන්නව නේද? ඒක V point එකේ. ඔව් එහෙම අනිවාර්යෙන් අහමුල් කරේ එල්ලකින් ප්‍රතිබිම්බයක් ගන්න ඒක තමයි කියන්නේ ප්‍රතිබිම්බේ. ටුටක් ත්‍රිමාන හිතපන් බං. අනේ ඉක්ුණේ ඒකයි මං හිතන්නේ. මට මතකයි ඔක නේද? ත්‍රිමාන හිතපන්. ඒතර උඹලට ලස්සනට එනවා. ආවෝනේ. V කියන්නේ T. ඒ කියන්නේ කණ්ඩාංක එකයිනේ. ඒ කියන්නේ Z කණ්ඩාංක එකයි. ඒ කියන්නේ කැපෙන්නම ඕනේ නෑ නේ බං මේක මේ සමාන්තර යනවා. කැපෙන්නම ඕනේ නෑ බං. ඔව් ඔව්. ඒ කියන්නේ සමාන්තර නැත්නම් එකයි කියලා ගන්න එහෙමයි. ඔව්. එහෙමත් නෙමෙයි බං. නෑ නෑ. ඒ ඔරිජින් පොයින්ට් එක ගම අපිට ඕන තැනටනේ දාගන්න දෙන්නේ. ඒක වෙනස් කරොත් මේ ඕකේ මේ ප්ලේන් එක එනවා බා 1 හරියටම ගත්තොත් මේ ටීචර් ඉන්නේ වීඩියෝ එන්නේ ඉතින් මේ එතකොට දෙවෙනි වීඩියෝ එකේ දෙවෙනි එකේ වගේ නේ බා. මේක බං අපිට S කියන එකටත් යන්න පුළුවන් නේම. S කලින් T තියෙයි කියලා. මේ වීඩියෝ එක කීයද බං? දැන් හිතන් වීඩියෝ එක තුනද කොහෙද? තුන්වෙනි එකද කොහෙද? මේ වීඩියෝ එක හතරේ පාර්ට් එක බං. හතරේ පාර්ට් එක. හරි ඉඳන් මන් දා. මම ඔය ෂුට්ට පැහැදිලි කරන්නද? තේරෙන විදියට. කියපන්කො බලන්න. කර. නෝ කර. ෂුට්ට කියද බං. What is the coordinate of අපි ෂුට්ට කඩු කරනවා. උඹලට පේනවද? මේ වීඩියෝ එක පේනවද උඹලට? ශානයත් ඔන් තාරුකේ ඔන් කරාද උඹ?
ඔබට සිග්නල් නෑ බං ඔසාන් හරියට. each atom or name, or we can get the coordinate of. So let's say what is the coordinate of the atom P or the point P. So we know from the origin, this origin point, it cut the x-axis. So here, since we talk about, we are going to represent as 1 unit. So here to P we know x1, but since it's on the x-axis, we know the coordinates of y and z should be 0. So in that case, we know origin is 1 0 0 0 and P 1 0 0 because 1 we are taking as x-axis. So here it's 1 and other axis the value is should be 0. මචං සසින්දු මේ පොයින්ට් වලට නෙමෙයි අර ඔය ත්‍රිකෝණ ගැන පොඩ්ඩක් කියන හරියට දාපන්කෝ. And name each point QV should be equal the directions to තව එහානේ ඉස්සරහ ගොඩක් එහා බා. ඉස්සරහා බා. තව ගොඩක් එහා. තව ගොඩක් එහා. තවත් එහා. Where same mirror image of that other plane, so take the තවත් එහා. තවත් එහා. this for our sake that තා පොඩ්ඩක් දනින්න. should be 1 0 0 බලන්න මේ ටික තේරුණාද? That's a no. That's a normal ඒ way ටික නම් how අවුලක් we නෑ බං. understand that. ඔයාලා ත්‍රිකෝණේ තියෙන හරිය දානකෝ. Coming in a cube. So here 1 place 2 3 තව එහා. right, all the S 4 no 1. බලට ඕනේ ත්‍රිකෝණේ නේ. So as a ඔන්න ඔය ටික. ඔන්න තන. ඔව් පඩේ දාන්න. මුලට දාන්න. try to find the millimeters we are considering as the same type of plane which is calling 1 1 3. Now let's start. Let's find the millimeters for following planes. Try to find the millimeters for PTR, P, T, R. So you see here there are only 3 letters. That means the plane is a triangle, not a rectangle over what you call let's say right. What answer you get it? So here it's 1 cutting from the 1 here 1 here also 1. You get 1 1 and when the rest of 1 1 and 1 over 1 1 over 1 1. So as a millimeters you will get 1 1 1. Just like that, all these planes getting 1 1 1. So these are triangles going around this particular cube. So we call it this a 1 1 1 1. අන්න ඒකනේ කියන්නේ නෑ නේ. This is how we get the notations of millimeters for planes. So these are the planes we talked about. You can see these. Now there's another thing we have to consider here, because in these planes always they are not nice like that. Always these planes are not like 1 1 1 plane. So we can draw a planes like this. So millimeters will always should be whole, right? It shouldn't be කියන්න නෑ බං යා. whole number. So here, this particular plane is කියන්නේ මැද like ඒවට ඕන්නේ. done earlier. ළඟ එක බා. තා චුට්ටක් මෙහාට දාපන්. අර රතු පාට ත්‍රිකෝණයට දාපන්කෝ. Next it's cut. And Huh? why it's cutting? රතු පාට ත්‍රිකෝණයක් පෙන්නේ මතකෙ මුලට. අන්න එතන දාපන්. නෑ බා ඒක කියන්නේ ඔක්කොම එක එක වෙනවයි කියලා විතරයි කියන්නේ මේ එන විදිය කියන්නේ. කිව්වේ නෑ. ඒක සුඩක් දාපන්කෝ. ඕක වැඩක් නෑ. දන්න එකේ පුළුවන් නම් මේ පෙන්නලා මේව කරපන්. මේ තේරුම් ගන්න. මගේ සිග්නල් අවුලක් තියෙන බං නැන්ද සුට්ටක් කියලාද පෙන්නන්න තිබ්බ මුලට. මම මගේ කියන්නේ කොන්ද කරන්නේ? ඒක මම එක්සයිස් දක්ෂ කැපෙන දෙන්න එක කියලා තියෙනවා. ඒ කැපෙන තැන බං ගන්න එකයි කියලා.
ඕනේ දැන් ඒ ඒක කියන්නේ තමයි මේකේ වී කැපෙන්නේ නැතිනම් කියන්නේ කට්ටිය. හැබැයි බං ඒ ත්‍රිකෝණේ වගේම අනිත් පැත්තට ගත්තත් දැන් මේ ඒකම අනිත් පැත්ත ගත්තත් ඒත් එක වෙන්නේ නැහැනේ බං අනිත් තැන කැපෙන්නේ නැති තැනක් නේ තියෙන්නේ. කොයි කොතනද ෂුට්ටක් සසිඳු මේ සිදු දැන් මේක මිර එක ගත්තොත් එන්නේ බං මේ ඔක PTR එක වුණ විදිහට දැන් හොයාගන්න බැරි මචං අර වීඩියෝ එකේ රතු පාට ත්‍රිකෝණය දාපන්කෝ පැහැදිලි කරන් බලන්න ෂුට්ටක් කොහෙද බං රතු පාට ත්‍රිකෝණය දා ෂුට්ටක් තව ඉස්සරහා මේකද අන්න පහුණා අනිත් එක තා ෂුට්ටක් පස්සට පස්සට මේකද ෂුට්ටක් ප්ලේ කරලා ඔතනින් යනකෝ ඔතනින් යන්නකෝ මං කියන්න නවත්තන්න උදේ පස්සට මෙන්න නෑ ඉස්සරහට ඔතන ඉඳන් ප්ලේ කරපන් අර මේ ත්‍රිකෝණ එන තැන තව ඉස්සරහා දෙන්නත් and Z is going to be connected in the infinity. So here what are million people? To row family. හරි මොකද To find the million people. ඔතනින් යපන් ෂුට්ටක් වෙයි යපන් Try to find the million for PTR and okay. Must get what triangle going around this particular cube. So we call it this 1 1 1. Okay. So this is how we get the notations of million for plane. නවත්ත කියන්නේ ෂුට්ටක් ලොක් කරපන් කොහෙද ළඟට ගෙනින් කාමරා හරි අතිය පොඩ්ඩක් අඩු කරපන් අඩු කරනවා පස්සට ගන්න කියලා හරි කියන්නේ මෙන්න මචං හරිද මේ එක දැන් මේ ත්‍රිකෝණයක් තියෙනවා මල ත්‍රිකෝණයක් කියන්නේ පාද තුනක එකක් හරිද ශීර්ෂ තුනක් තියෙනවා ත්‍රිකෝණයට ඒක තේරෙනවනේ හරිද හරි දැන් ඊතල තියෙන්නේ ඊතල තියෙනක යට ෂුට්ටක් යවපන්කෝ යට එකට පාද යටට ඔන්න ඔතන තමයි මූල ලක්ෂ්‍ය මචං හරිද හරි මූල ලක්ෂ්‍ය දිහා මේ පැත්තට ගියොත් කියන්නේ ලැප් එක තියෙන දැන් වීඩියෝ එකේ පැත්තේ තියෙන කස් තියෙන්නේ මේ පැත්තනේ ඒ අනිත් පැත්ත ඒ අක්ෂ දිහා අරන් බලන්නකෝ ඒ කියන්නේ S එක හරිද මචං එතන ආවට පස්සේ ශීර්ෂ කීයද තියෙන්නේ ශීර්ෂය තියෙනවා මචං එතන ශීර්ෂ කණ්ඩාංග කීයද S වල එක එකයි දැන් ආයි මුල් ලක්ෂණ බලයන්කෝ ඔව් දැන් අනිත් පැත්තට එක පැත්තකට අරන් බලයන්කෝ එක y පැත්තට අරන් බලයන්කෝ ගස් තියෙන පැත්ත බලන්න ඔතනත් ශීර්ෂ සංඛ්‍ය කීයද එකයි දැන් ආයි පරෙන්කෝ පස්සට මුල් ලක්ෂණයට දැන් උඩට අරන් බලයන්කෝ ඔය සෙට් එක හරි එතන මූල ලක්ෂ්‍ය කීයද එකයි හරි ඒකත් එකයි ඔන්න ඔය තමයි 1 1 1 කියන්නේ හරි තේරුණාද දැන් ඊළඟ ත්‍රිකෝණයට දාපන්කෝ ඒක තේරුණානේ ඒක හරි තව ත්‍රිකෝණයක් ප්ලේ කරලා නවත්තපන් බා ප්ලේ කරලා තියපන්කෝ මේකද ඕක ෂුට්ටක් පැහැදිලි කරන්න අමාරු මචං ත්‍රිකෝණ පේන්න තින්දා තව ත්‍රිකෝණයක් තිබ්බා ඒකට දාපන්කෝ ඊට පස්සේ කලින් ඕනම් පැහැදිලි කරන්න ඔකෙත් ඕනම් කියන්න පුළුවන් මේකේ තියෙනවා මේකේ දැන් ඕකේ බං ඉසට් මූල ලක්ෂ්‍ය ගිහිලා තියෙනවනේ එතන මූල ලක්ෂ්‍ය මේක දැන් අක්ෂ එකක්වත් කැපෙන්නේ නැහැ නේ මේකේ ඒකනේ මෙතන ඕක ත්‍රිකෝණ තියෙන විදිහ හිතා ගන්න බෑ බා ඕක බං මේ ලක්ෂ්‍ය ඉඳන් මේ ඉස්සරහා එකේ පැත්තට මූල ලක්ෂ්‍ය ඉඳලා මේ x වල එක කෙලින් ගිහිලා තියෙනවා z වලත් එක කෙලින් ඇවිල්ලා තියෙනවා විනාඩි කිදාව ඕකේ මං හිතන්නේ බං මේ පොයින්ට් වල කෝඩ් එක අරන් මොකක් හරිද ඒ ත්‍රිකෝණ දෙන්න චුට්ටක් තියලා දීපන් මචං හරිද කලින්ද ඔන්න ඔය ත්‍රිකෝණ ගාන චුට්ටක් තියන් ඔන්න උතන ඕකේ මේ හරි
මචං ත්‍රිකෝණ ඔතනදී මේ සිස්ටම් එකේදී ත්‍රිකෝණ හතරයි හදන්න පුළුවන් හරිද? අර ආයි ඝනකයට දාන්න පුළුවන්ද සසිඳු? ඔය තින් හරි ඔතන අතපන් පොඩ්ඩක් අඩු කරපන්. එතකොට සිස්ටම් එකේදී හතරයි හදන්න පුළුවන්. PTR කියන්නේ මචං මෙතනයි පේනවනේ PT දැන් හැමෝම බලපන් P දිහා බලපන්කෝ. T දිහා බලලා R දිහා බලලා ඒ ත්‍රිකෝණය ඇඳගනින් ඉතින්. හරිද? ඒක ප්‍රශ්නයක් නෑ නුඹලට. ඒක අවුලක් නෑ කැපෙනවනේ හැම එකම. ඊළඟට PVR බලපන්කෝ. PVR ඒකත් අවුලක් නෑනේ. ඒකේ හරිනේ? V වලට මොකද්ද වෙන්නේ කියලා තමයි. V කියන්නේ Z එක නේ බා. මෙහෙමයි. V වල කණ්ඩාංකයක් ගත්තද? දේශාන්. ඔව්. දේශාන් V වල අපි කණ්ඩාංකයක් ගද්දිත් V වලට T සමානුරූපී කියලානේ ගන්නෙ. නෑනේ බං දැන් V වල කණ්ඩායම් ගත්තොත් එන්නේ ඔතන මට ඉස්සෙල්ලා මචං මට V වල කණ්ඩාංක කියපන්කෝ. අර කලින් ඔය විදියට. V වල කණ්ඩාංක හරි. 1 1 1. හරි. දැන් එතකොට Z කීයද ඔතන? Z එකයි හරි. හරි. Z අක්ෂර විතරයි නෝ කැපෙන්නේ. Y අක්ෂර සමාන්තරව යනවා. හරිද? නෑනේ හිතෙන්නේ. නෑනේ වයි. නෑ. Y අක්ෂර කැපෙනවා බා. ආර එක මෙතන Y කැපෙන Y එකත් කැපෙනවා. Z කැපෙනවා හරිය. එහෙනම් සමහරවිට Z වල තියෙන තලය වෙන්නේ නැති නේ ගන්න ඇත්තේ. ඒක තමයි ඒ ඔව් තලය වෙන්නේ නැති බා. තලය වෙන්නේ නැති. අන්න එහෙම ඕකෙන් දැන් අර උස වගේ සලකවුවොත් බැයිද එකයි කියලා ගන්න. අන්න ඒ වගේ වෙන්නේ නැති. ඔය තලය ගන්න නැත්තේ. කණ්ඩාංක නෙමෙයි. අපි කණ්ඩාංකත් එක්ක පටල ගනින් තමයි බා අවුල එන්නේ. ඔව්. ඊළඟට R හරි. දැන් කණ්ඩාංක ගන්නේ බං තලේනේ අපි ගන්නෙ මොන තලේද තියෙන්නේ කණ්ඩාංක තලෙන් උඩ තියෙනවනම් එක වෙන්නේ නැති බා. තලේ උඩ තියෙනවනම් එක වෙන්නේ නැති. තලේ මත තියෙනවනම් බිඳුව වෙන්නේ නැති. ඔව් ඔව්. කෝණ ඔක්කොම 111 කියලා එකකට යම්බා නටන්න බෑ. යමල්ල. මම මේකම තියන් අනිත් එක කියනවා. ඒකනේ. ඔය පාඩම් බම් වීඩියෝ අප්ලෝඩ් කරලා හරියන්නේ නැහැ බම් කරන්න ඕන අර ඔන්ලයින් දාලා ලෙක්චර් එකක්. ප්‍රශ්නයක්වත් අහන්න දෙන්නේ නැහැ නේ කාගෙන් අහන්නද කියන්නකෝ. ඒකනේ. ඔව් බම් ප්‍රශ්නයක්වත් අහන්න දෙන්නේ නැහැ. දැන් බම් මේ ත්‍රිකෝණේ ගද්දි මේකේ සර්ම දීලා තියෙනවා මේ ඉන්ටර්සෙප්ට් දීලා තියෙනවා. ඒ කියන්නේ එකකින් කැපෙනවා කියලා තියෙනවා මෙතනම. ඊට පස්සේ y දෙක බෙදීම තුන මේ ඉර ඒ කියන්නේ මේ එකම මෙතන එකනේ. එකට මෙහායිනේ තියෙන්නේ. තුන දෙක බෙදීම තුන මෙතන. ඊට පස්සේ මේ භාගය කියලා තියෙනවා. මේ ඉන්ටර්සෙප්ට් දීලා තියෙනවා. ඊට පස්සේ අර අනිත් එක ලියද්දි මේ රෙසිප්‍රොකල් එක ලියද්දි උඩයට මාරු කරනවා කියලා දන්නවද? එකම බෙදන්නේ. ඊට පස්සේ මේ දෙක බෙදීම තුන කියන එක තුන බෙදීම දෙක වෙනවා. ඊට පස්සේ මේ භාගේ දෙක යට එක වෙනවා. ඊට පස්සේ මේකේ අර මේ මොකද්ද? නිල ඉන්ඩෙක්ස් එක ලියද්දි කුඩා පොදු ගුණාකාර මතකනේ. මේක දාන්නේ. කුඩා පොදු ගුණාකාරේ දාද්දි මේ තුනේම කුඩා පොදු ගුණාකාර දෙකනේ බා. දෙක දාද්දි මේ දෙක මේ එක බෙදීම එක කියන එකයි. ගුණ කරන එක කරන්නේ උඩ. ඔව්. ඔව්. එතකොට දෙකට දෙක. එතකොට ඔක්කොම දෙකෙන් ගුණ කරනවා. උඩ එනවා දෙක. මේක එහෙමම දෙක යට තියෙන හින්දා මේක එහෙමම නෙමෙයි තුනමයි. ඊට මේ දෙක තියෙන එකත් ආයෙ දෙකෙන් ගුණ වෙනවා. 2 3 4 ඉතින් තමයි මේ මිල ඉංග්‍රීසි වෙන්නේ. අර යට බෙදීම දෙක ඒවනම් මම මොකද දාන්නේ. ඊට පස්සේ ඉතින් ඒක ගානම අර විදිහේ ඒකත් තුන නම්බරයි ඉතින් පොඩ්ඩක් හිතලා බලන්නකෝ. ඒකේ ඉන්ටර්සෙප්ට් තියෙන්නේ 1යි x වල 1යි y වල 2 බෙදීම 3යි ඊට පස්සේ z වල 3 බෙදීම 4යි. ඒකේ මේ ගද්දි 1යි ඊට පස්සේ මේ මොනවාද? පැත්ත මාරු කරලා ගද්දින්නේ 1යි 3 බෙදීම 1යි 3 බෙදීම 2යි ඊට පස්සේ 4 බෙදීම 3යි. කුඩා පොදු ගුණාකාරේ ගද්දි එන්නේ එතකොට මේ තුනේ කුඩා පොදු ගුණාකාරේ 6නේ. ඔව් 6නේ. දෙකේ තුනේ කුඩා පොදු ගුණාකාරේ 6න් ගුණ කරන එක තියෙනවා. ඔව් එතකොට මේක ගුණ කරනවා 3ෙන් ඊට මේ 4 බෙදීම 3 කියන එක ගුණ උඩ ගුණ කරනවා 2ෙන් මේක
එක බෙදීම එක කියන්නේ එතකොට මේක 6න් ගුණ කරනවා. ඒ වෙන්නේ 6 මේක 9 නේ. 6 9 6 9 8යි. තේරුණා නේද? ඊට පස්සේ තිබ්බේ ගණන් දෙක තිබ්බේ. මේකේ තියෙන්නේ ගානක් කියන්නේ අපිට හොඳට බලන්න කියලා තියෙන්නේ මේකේද ඇටොමික් කරන්නේ මේ 100 සිම්පල් කියුබික් මතනේ සිම්පල් කියුබික් එකේ 100 මොකද්ද 110 මොකද්ද 100 මේ ඊට පස්සේ FCC එකේ 100 මොකද්ද එහෙම මේ ඇටොමික් ඇරේන්ජ්මන්ට් එක අඳින්න කියලා තමයි තියෙන්නේ මේක මම කොලේක අඳින්න මේ මුලින්ම තිබ්බේ CSC කියලා. C කියන්නේ සිම්පල් කියුබික්. බලන්න මතන්නේ සිම්පල් කියුබික් එකේ මේ සෙල් එකක් යන විදිහ. එහෙම කොටු ඇඳලා මේ සිම්පල් කියුබික් එකේ අර අයිනේ ඉතින් පරම මැදානම් මොන මුකුත් නැහැ. හරි. ඉතින් අඳින්න ලේසි මේ එහෙම. හරියටම මේ මැදින් බෙදුවම තමයි මේ රවුමන්නේ ලේසි. කොහොම මේ පරමාණු 8න් එකයි. මෙන්න මෙහෙම තමයි මේ සිම්පල් කියුබික් එකේ මේක එන්නේ. එතකොට CSC කියලා තිබ්බේ 100 ෆැමිලි එක මට 100 ෆැමිලි කියලා එන්නේ අර පැත්තේ ගන්නේ මේ මූණත් වල තිබ්බ එකනේ 100 ෆැමිලි කියලා ගත්තා අපි. ඊට පස්සේ 110 කියලා ෆැමිලි ගත්තා අර මගේ විකරණ මොකද්ද කියලා අර මැදින් අපල ඒක CSC අඳින්නේ මේ මූණට ගන්නේ. ඉතින් මේක අර මේ මොනතක් කරනවා හරි CSC මේ ඇටොමික් ඇරේන්ජ්මන්ට් එක ගන්න කිව්වම ඊට පස්සේ මේ 100 මේ CSC 110 SC අඳින්න කිව්වම අඳින්නේ මේක කපලා මේ මෙව්වනේ ආව 110 විදිහට උඹ මතනේ 110 ෆැමිලි කියලා ගත්තේ අපි මේ මැදින් කපුවේ ගන්නේ මේකක එකක් ඇඳනනම් හරි මේ එතකොට එන්නේ රිජිකෝනාශ්‍රය ඒක පොඩ්ඩක් නිකන් පිටින් හිතලා බලන්න කියන විදිය මේ රවුම් වල කැරලා ගද්දි උඹට තේරෙනවා දැන් කලින් මේවා ගෑවුනා වගේ මේකයි ගෑවෙන්නේ නැහැ මේ අයින් එකයි ගෑවෙන්නේ නැහැ එතකොට එන්නේ මෙන්න මේ විදිහට වගේ ඉන්නේ මේ දෙක ගෑවෙනනේ මේ වගේ මේ මොනවාද විරගත් මේ අර පැරාමීටර් එක ගත්තොත් ඒ මේක එනවා මේකේ එතකොට මූල දෙකයි එන්නේ මේකේ විකරණ මේක මූල දෙකයි ඒක තමයි සිම්පල් කියුබික් එකේ 100යි 110යි ඇඳුත් එන්නේ ඊට පස්සේ බොඩි සෙන්ටර්ඩ් ඇඳුත් බොඩි සෙන්ටර්ඩ් එකේ මෙහෙමනේ මේක ඇතුලේ තමයි හරියට බලමු මේ වගේ ගෑවෙනවා මේ පරමාණු මෙන්න මේ බොඩි එක ඇතුලේ තමයි මේ පරමාණුවක් තිබ්බේ මේ බොඩි සෙන්ටර්ඩ් එකේ ඒකේ 100 ගත්තොත් 100 කියන්නේ මේ පැත්තක වෙනවනේ ඒක දැන් ඒක එක පැත්තක් ගත්තොත් හරියට එහෙමනේ එන්නේ මේ හතර තියෙනවා ඊට පස්සේ මේ බොඩි එක ඇතුලේ තියෙන පරමාණු නිකන් පේන්නේ මේ විදිහට වගේ මෙන්න මේ වගේ
මෙවයි කියන්නේ හරියටම ගෑවෙන්නේ නැහැ. ඒ ගෑවෙන්න එකක් තිබ්බ ෆේස් එකේ. මෙහෙම තමයි 100 මේකේ 100 මේ BCC එකේ එන්නේ. මේක නිකන් අර මේක ඇතුලේ මේක පරමාණු තියෙනවලු. ඊට පස්සේ 110 BCC ගද්දි චා 100 BCC ගන්න බෑ නේද? ගන්න බෑ කියන්නේ බං අඳින්න විතර 110 නෙන් තියෙන්නේ. අඳින්න බෑ බං ඒක. 100 කැපෙන්නේ 110 විදියට නේ බං BCC වල. චුට්ටක් බලපංකෝ. ඊට පොඩ. සර් කියලා නම් තියෙන්නේ 110 තමයි. මේ අහලා නැහැනේ. අඳින්න බැරි වෙන්නේ නැහැනේ. අඳින්න පුළුවන් ඒක හරියටම අර හරියටම තැන අපිට දන්නේ නැති හින්දා ඒක තමයි බං 100 BCC වල 100 යන සංකීර්ණය වගේ බං. ඔව් ඇයි අපි අර මේ ඒක නිකන් අර පරිමිතිය ගත්තී ඒක ගත්තා මැදට තියෙන පරමාණු විතරනේ බං. මැදට තියෙන්නේ ලොකු එක. ඒ වල යාර ඒක තමයි සම්බන්ධ ගන්නකොට ගත්තේ. නිකන් මේ විදිහේ එකක් FCC වල එන්නේ බං 100. මේ විදිහක් එනවා. ඔව්. BCC වල 110 අඳින්නේ මේ 110 කියන්නේ මේ විකරණය ඒක එන්නේ මෙහෙම පරමාණු දෙක මේක කපලා බැලුවොත් ඒක මේ මෙහෙම හරියටම ගෑවෙනවා 110 ගත්තාම මේ මැද පරමාණුව මේ අර පයින් දින පරමාණු හතරට ගෑවෙනවා මේක BCC එකේ ඇඳලා නැහැ මම මේ ඉතලා යන්නේ මට මතකයි මම මේ ලාවට මතක වගේ දීලා එහෙම එකක් එන්නේ ඊට පස්සේ අන්න තිබ්බේ FCC වල 100යි 110යි දෙක අඳින්න තිබ්බේ. 111 තිබ්බනේ ඔය තුනම. FCC ගත්තොත් ඒක මෙහෙම තිබ්බේ බං. මෙහෙම අර වගේම අයින් පරමාණු තිබ්බා. අටින් ගෑලි. මේ හතරටම ගෑවෙන මූණතේ හය පැත්තෙම මේ මූණතේ පරමාණුන් තිබ්බේ. මේක ගෑවෙනවා. මොන තිබ්බේ? ඒකේ 100 FCC යනවා. ෆේස් සෙන්ටර්ඩ් කියන්නේ CFC එක මේ මූණට අඳින්න ඕනේ. එතකොට හැදෙන්නේ එහෙම. මේක සමචතුර මේ උඩේ කී අර විකරණයක් කියන්නේ මේකේ BCC එකේ විකරණ ඒකේ සමචතුරන්නේ මේක මේ ඍජු කෝණාර්ථය. FCC එකේ 100 එක මෙහෙම එන්නේ. ඊට පස්සේ 110 එක එන්නේ පොඩ්ඩයි. මේක කපලා බැලුවොත් මෙන්න මේ වගේ ගන්න එන්නේ මේ ෆේස් මේක හරියටම විකරණයෙන් කපලා විකරණ බොඩි එකෙන් හරහා කපලා දැම්මොත් මේ වගේ නෙමෙයි මේ තියෙන මැද පරමාණු දෙක මේ අයි මූල්‍ය පරමාණු දෙක මේ උඩ මූල්‍ය පරමාණු දෙක ඊට පස්සේ මැද එක අර උඩින් එන එකේ භාගය වෙනවා මේ උඩින් යට දෙක ඒකේ මේක යටින් එක භාගයක් තියෙනවා ඒබා ඕක මැද පරමාණු ගෑවෙන්නේ නැහනේ තියෙන ඒවා මැද මේ තීරුව ගෑවෙන්නේ නැහැ බා
ඒ කියන්නේ මේ දැන් මේක හරියට ඇඳත් මෙහෙම ගෑවෙන නොගෑවෙන ගහන්න තියෙන්නේ බං. ඔව් මැද හිතනක් තියෙන කොහොම හරි. මෙන්න නේද? එක හිදා දීන්නේ ඉතින්. පේනවනේ ඔය. මේ එක හිදා මම ඇන්ඩෙකම තමයි මේ විදිහට තියෙන්නේ. ඊට පස්සේ එහෙම මම අරකට පෙන්නන්න ඊළඟට මේ 111 FCC 111 තමයි අපි දැන් හො ගාලා 111 ගද්දී මේ තියෙන 111 FCC ගද්දී මේ ත්‍රිකෝණයන් ගත්තේ අර අපි කලින් වදා කරේ ඒකනේ. ඒක මේ විදිහට තමයි ඒක අර කපලා ගත්තාම ඔය ත්‍රිකෝණේ කොහෙන් එන්ද තියෙන බං ඔතන ඔව් බං බලන්න කවුද පොඩ්ඩක් මට ඇහෙන්නේ බං කියනවා බුක්ති මේ මයික් එක ඔෆ් කරගන්න බුක්ති ආවගේ බං මේ මයික් එකක් තියෙන්නේ ප්ලීස් ඔෆ් කරගන්න හරි හරි බං හරි නෑ ඌට අමතක වෙලා බං මේ ඔව් බං කොයි පැත්තෙන් ගත්තත් එන්නේ මේ විදිහට තමයි මේ කියන්නේ 111 ෆැමිලි එකේ අනිත් පැත්තේ කපලා ගත්තත් ඇතුලේ අර හරක් වෙලේ එන්නේ මේ පෑනල තියෙන විදිහට තමයි මේ ඒ පරමාණු තියෙන විදිහට බලහංගු මේ සම්මිතිකයිනේ බං මෙවුවා. එතකොට ඒ ත්‍රිකෝණයක් ඒ විදිහට කපලා ගත්තොත් මේ විදිහම තමයි එන්නේ. මේ තියෙන්නේ දැන් මේ තියෙන මේ අයින් එක. මේ තියෙන මේ අයින් එක. මේ අයින් එක තමයි මේ තියෙන්නේ. මැදාර මැදනේ යකට බහැලා තියෙන බෝලේ තියෙනවානේ FCC කියලා. ෆේස් එකේ තියෙන. ඒක තමයි මේ. එතකොට මේ අනිත් පැත්තෙන් තියෙන එක තමයි මේක. මේ පැත්තෙන් තියෙන එක තමයි මේක. ඊට පස්සේ යට එක තමයි මේ මුල් තියෙන එක තමයි. ඒ විදිහට තමයි අනිත් පැත්තෙන් කවලා ගත්තත් දැන් මේ ත්‍රිකෝණය ගත්තත් එන්නේ ඒ විදිහටමයි. මේ අයින් එක එහෙම මෙතෙන් දෙනවා. ඒ විදිහට තමයි මේ FCC එකේ 111 එන්නේ. මේ වගේ මේ මොකද්ද ඊළඟට හයි අර පොඩ්ඩක් අර ක්‍රෝස් ටැක් ප්ලේන් කියන්නේ ඒ කියන්නේ මේ යාබද පරමාණු එකට මේ ස්පටිකේ යාබද පරමාණු එකට ගෑවිලා තියෙන මේ ස්ට්‍රක්චර් ඒවට මේ ක්‍රෝස් ටැක් ප්ලේන් කියලා කියනවා. උදාහරණ විදිහට CS මේ සිම්පල් කියුබික් එකේ 100 අර අයින 4 එකට ගෑවිලානේ තිබ්බේ. ඒ වගේ මේ තව 100 FCC එකේ මේ 111 එක ඒ අර ත්‍රිකෝණේ අයින් වල එව්වයි මැදේවයි මේ එකට ගෑවිලානේ තිබ්බේ. ඒ කියන්නේ යාබද පරමාණුත් එක්ක එව්වට ක්‍රෝස් ටැක් ප්ලේන් කියලා මේ නමක් දීලා තියෙනවා. එතනින් මම ඒ පාඩම මේ කැලේ ඉවරයි මම හිතන්නේ. ඔය එච්චරනේ. ඔව් මම මේ ඇලට්‍රොපි එකත් මොනෝ කියලා දාන්න ඒක ආයි දවසක් ඕනේ නැහැ. ඇලට්‍රොපි එකත් මෙහෙම කියලා දාන්නද? පෙන්නලා මේ ඔබ මේ ඉවරයක්ම කළා දාමුනේ. ඔව්. ඒක තනිකර මේ ඒ කියන්නේ අර ෆොටෝ වගේ වදින මම වීඩියෝ එකට පෙන්නලාම කරන්න ලේසි. ලෙක්චර් 5 තමයි ඇලට්‍රොපි කියලා තියෙන්නේ. ඇලට්‍රොපි කියන එකේ තේරුම මේ මොකද්ද? ability single subtriangle. ඒ කියන්නේ එක විදියකට එක තියෙනෝනේ අර පරිදි පරිදි
එක ආකාරයකින් ඉඳලා තව ආකාරයකට මාරු වෙන එක තමයි මේ view එකට එන්ට්‍රොපි කියලා කියන්නේ. screen එක මේකේ ගන්න මම පුළුවන් Google එකේ තිබ්බේ අර දැන් ඝනයේ ඉඳලා එකක් තිබ්බනම් දැන් වායු අවස්ථාවට ඒ යුව ගන්න නැහැ කියලා තිබ්බේ. ඒ කියන්නේ අර එකම අවස්ථාවක ඉඳලා මේ දැන් එකම අවස්ථාවක විදිහට මාරු වෙන දැන් මේක තියෙන්නේ මේක තියෙන්නේ ඇල්ෆා එන් කියන එක ඊළඟට XCC එකට පත් කරාම ඒ විදිහට මේ ඒ කියන්නේ මේක අර ස්පටිකේ සෙල් එකේ හැඩය වෙනස් වෙනවා. මේ සෙල් එකේ පරමාණු තියෙන හැඩය වෙනස් වෙන එක තමයි මේක කියන්නේ වත් කරන්නේ. දැන් උදාහරණයක් දෙන්නත් එහෙම නෙමෙයි එහෙම නෙමෙයි මං කියන්නේ දැන් මේ දැන් කැමරා එකේ view එකට කියන කාබන් වල මම මතක ඔය ගාලා තිබ්බේ කාබන් වල දැලිස් view කියලා. මේ කරන්න ඕන ඒකේ දියමන්ටි කියන්නේ එකක්. කැමරා එකේ view එක තියෙනවනේ. ඊට පස්සේ කැමරා එක මොන්නේ අපේ මෝටර් ලෙපයිට් කියන්නේ තව එකක්. සම්පූර්ණයෙන්ම ෆෝන් එකේ තව මේ කාබන් නැනෝ ටියුබ් කියලා නිකන් ටියුබ් එකක් විදිහට එකකුයි තව එකක් තිබ්බ පොඩි මොකක් කරලා මොකද තිබ්බා. ඒ විදිහේ ඒ කියන්නේ එකම ඝන අවස්ථාවේම අර විවිධ ස්පටිකාකාර වලට මාරු වෙන එක තමයි එලෙක්ට්‍රික් කියලා කියන්නේ. ඒක ගාන මේක තියෙන්නේ උඹ ඉලෙක්ට්‍රෝන දාගෙන පෙන්නන්නේ ඉන්නේ PDF එක. එහෙම වුණා තියෙනවා හැබැයි ෆෝන් එකට බැරි වුණාට. ඒ දැන් වෙලාව නැහැ. ආයි ඊට පස්සේ මේ ඩිෆෙක්ට් මොකද්ද බං ඩිෆෙක්ට් එක කියන්නේ ඩිෆෙක්ට් කියන්නේ ඉංග්‍රීසි ඩිෆෙක්ට් කියලා කියන්නේ මේ හරියට ඉස්තර කරොත් නෑ ඒක හරි අපි පස්සේ කතා කතා කරමු ඩිෆෙක්ට් තමයි ඩිෆෙක්ට් හරි මේ ඊට පස්සේ ඩිෆෙක්ට් ඉන් ක්‍රිස්ටල් කියලා. ඒ කියන්නේ ස්පටිකවල ඩිෆෙක්ට් කියන බම් මේ ඒකේ තේරුම නිකන් අර අඩුපාඩු හිස්තැන් වගේ නිකන් ඒ හැම තේරුමක් තමයි මේක අදහස් කරලා තියෙන්නේ. ඒක හතරකට බෙදෙනවා. ඒ ආකාර point defect, line defect, ඒකට dislocation, ඒක ඊට පස්සේ planar defect, ඊට පස්සේ bulk defect කියලා. මේ defect ආකාර හතරකට බෙදෙනවා. ඊට පස්සේ මේ point defect ගත්තාම ඒක ආයෙ හතරකට බෙදෙනවා. මේ ආයෙත් ඒක point defect එක ආයෙ හතරකට බෙදෙනවා. ඒ කලින් එක හතරකට බෙදලා ආයෙ මේකත් හතරකට බෙදෙනවා. ඒකේ මේ තමයි ඒ මේ නිල් පාටේ තියෙන තමයි ඒකේ තියෙන මෙව මේ දැන් වේකන්සි කියන්නේ මේ දැන් මේක තියෙන බං මේ තියෙන පේරන්ට් ඇටම්. ඒ කියන්නේ සෙල් එකේ තියෙන සෙල් එකේ දැනටම තියෙන මේ පරමාණු තමයි මේ කළු පාට එක නෙමෙයි මේ මෙව. මේවා පේරන්ට් ඇටම්. ඊට පස්සේ මේ ඉන්ටර්ස්ටිෂියල් කියන්නේ ඒක අර නිකන් නෝමල් මේ තියෙන වටේ තියෙන එක. මේ වේකන්සි කියන්නේ ඒ පරමාණු කයින් වහම නිකන් එතන පරමාණු නැහැ. ඒ කියන්නේ ඒක තමයි හිස්තනක් කියලා කියන්නේ. මේක මතක තියාගන්න ඕනේ දෙක තමයි මේ ඉන්ටර්ස්ටිෂියල් ඉන්ටු ඇටම් කියන එකයි සබ්ස්ටිෂියල් ඉන්ටු මේ ඇටම් කියලා තියෙන්නේ. ඒ දෙකේ මේ ලොකු තියෙන එක ඒ කියන්නේ මේ පොරින් ඇටම් එක ඇවිල්ලා මේකේ සෙල් එකේ තියෙන අනිත් පරමාණු වලට බලපෑමක් ඇති කරනවා. මේකේ දැන් තියෙනවානේ ඒක ආවට පස්සේ මේ පරමාණු මෙහාට යනවා. මේ විතරෂණ වෙනවා කියලා. ඒක පරමාණු ස්ථානේ මාරු වෙනවා. මේ ලොකු එක සබ්ස්ටිෂියල් එකේ තියෙන ඒක පිටින් ඇවිල්ලා මේකේ තියෙන පරමාණු වලට බලපෑමක් ඇති කරනවා. කියන්නේ ඒ වගේ තැන වෙනස් කරනවා. මේක ආවට එහෙම ලොකු බලපෑමක් ඇති කරන්නේ නැහැ. මේ චූඩිල් තියෙන එක. ඒ දෙකේ වෙනස කියලා තිබ්බේ ඒක. ඊට පස්සේ මේ සෙල් ඉන්ටර්ස්ටිෂියල් ඇටම් කියලා තිබ්බේ. ඒක මේකෙම තිබිලා මේ තැන මාරු කරපු එකක්. දැන් මේක තිබ්බට මේ පර්ෆෙක්ට් විදිහට දියන්නේ නැහැ මේ ඔය මේක දැන් මේ ලයින් එක තිබිලා මේ පටිකේම තිබිලා පරමාණු තැන මාරු කරපු ඒකට තමයි මේ සෙල් ඉන්ටර්ස්ටිෂියල් ඇටම් කියලා තියෙන්නේ. ඊට පස්සේ ඒ අර ගුප්පනේ මේකද නෑ කලින් එක මේක ඔකේ ඔය කළු පාට තියෙන ඒ පොරින් ඇටම් කියන කොහෙන් දෙන්නේ
වෙන මොකක් හරි මූල්‍ය වෙන මොකේ හරි නේවද? ඒ කියන්නේ දැන් අර අපි කලින් කතා කරේ සෙල් එකකට මේ ඒ කියන්නේ දැන් නිකන් නෝමල් ක්‍රිස්ටල් එක තියෙනවනේ මේ නෝමල් ස්පටිකේ තියෙද්දි පිටින් ඔය කොහෙන් හරි පරමාණුවක් අපි මොකෙක් හරි දානවා හරි පිටින් එන්න පුළුවන් බං ඕනේ මේකට. ඒ කියන්නේ ඒ જાතියම නෙවෙයි වෙනස් જાතියක පරමාණු කියනවාද කියන්නේ? ඒ කියන්නේ කොහෙන් ආවත් ඕ අවුලක් ඕනෙම එකක්. නැහැ. ඒ જાතිය නෙවෙයි වෙනත් જાතියක් කියලා ආවම තමයි. ඔව් මේ ඉන්ටියුටි කියන්නේ අතුල් කරනවා නේද? මේ ඉන්ටියුටි කියලා තියෙන්නේ. ඔය ඒ කොහෙන් හරි මේ පිටින් මේ ස්පටිකේට එන එක. මේ ලොකු එක මේකට ලොකු බලපෑමක් ඇති කරනවා අනිත් මේකේ තියෙන පේරන්ට් ඇටම් වලට. අර පොඩි එක එහෙම ආවට මේ එහෙම බලපෑමක් ඇති කරන්නේ නැහැ කියලා තමයි මේ දෙකේ වෙනස. ඉතින් මම ඊළඟට පයින් ඊට පස්සේ තිබ්බේ මේ ලයින් ඩිෆෙක්ට් කියන එක. මේක දෙකකට බෙදෙනවා මේ ඩිස්ලොකේෂන් එකයි ඩිස්ලොකේෂන් එකයි මේ දෙවෙනි එකට කියන එක එච්චර අපිට දැම්ම කරන්න නැහැ කිව්වා. ඒක පස්සේ කරන මොකක් හරි හිමක් කිව්වේ. මේ පළවෙනි එකේ ඩිස්ලොකේෂන් කියන එකේ දැන් මේ පරමාණු මේ පොලිමරෙන් තියෙන බං මේ කියන්නේ දැන් මේ විදිහට ගත්තාම මේකේ මේ හරින් කියන්නේ මේ පොලිමේ කැලලක් මේ යන එකට තමයි මේ ඩිස්ලොකේෂන් මේ කොට වෙන්නේ මෙන්න මේ විදිහට. ඊට පස්සේ මේ විදිහට ඒ කැලලක් මේ පරමාණු කීපයක් ගියාට පස්සේ වටේ තියෙන පරමාණු වලින් ඒක මේ විදිහට පුරවනවා මේ විදිහට හැදෙනවා මේ ඉනිස් පටිකේ ඒ වටේ ඉව මේ වෙලා මොන විදිහකට හැදෙනවා. ඔව් ස්ථායි වෙනවා. ඒ මේ තියෙන්නේ ඒකේ 3D වල මේ අර මැද වලට පේනවා නිකන් එතකොට උනාට පස්සේ අර කලින් වගේ මේ පිළිවෙලට නෑ අර මෙතනින් ලඟ වෙලා මේ ලඟ වෙලා ඇත් වෙලා ටිකක් අර කලින් ලයින් එක පුරවලා තියෙන වටේ වගේ. ඊට පස්සේ මේ අර අතේට සෙට් එකේ ඉඳ තියෙන එක තමයි තියෙන්නේ. ඒක වගේ තියෙන්නේ. ප්ලේන් එකේ මාගේ තියෙන්නේ. දැන් අනිත් ප්ලේන් වල තියෙනවා සම්පූර්ණ දිගටම කොළ පාට එකේ ඒ රතු පාට එකේ නෑනේ. මේ අතනින් ඉවරලානේ භාගයෙන් තියෙන්නේ. ඒකට තමයි මේ හාෆ් ප්ලේන් කියලා තියෙන්නේ. මොකද්ද මේ නාසයේ කවුද මෙයා හොයාගත්තලු මේක ඔය අභ්‍යවකාශයෙන් වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ පරමාණු කොය ස්පටිකේ ලයින් එකක් ගියාම මේ අභ්‍යවකාශයේදී එහෙම අර අනිත් පරමාණු ලඟ වෙලා අර විදිහට ස්ථායි වෙන්නේ නැහැ. ඒක ග්‍රැවිටි එකකින් හින්දා වෙන තීරණයක් කියලා තමයි කියන්නේ පෘථිවියේ. ඒක ග්‍රැවිටි එක තියෙන තැන් වල. ඊට පස්සේ ප්ලැනර් ඩිෆෙක්ට් කියන එකත් මේ ඒක අවසානයේ අර අවසානයේ පොඩි කැලක් තියෙනවා. ඒක පැහැදිලි කරනවා මම ඉතින්ට අවසානට යන්නම්. මේව වැඩි අර ඇටොමික් ලෙවල් එකේ නෙමෙයි වෙන නිකන් වෙන ඒවා ගියේ. ඒ කියන්නේ පරමාණු ඒවා මේව වෙන අඩුයි ඔය ප්ලැනර් ඩිෆෙක්ට් කියන එකයි බල්ක් ඊළඟ තියෙනවා බල්ක් ඩිෆෙක්ට් කියන එක. ඒකයි. ඊට තිබ්බ ඩිෆෙක්ට් හතරයිනේ. මේ මොනවාද? මුලින් තිබ්බා මෙන්න බලා ගන්න අපේ මේ මුලින්ම තිබ්බේ මොකද්ද බං මේ අර පොයින්ට් ඩිෆෙක්ට් එකයි ඊට පස්සේ ලයින් පොයින්ට් එක හතරකට බෙදුණා. ඊට පස්සේ ලයින් ඩිෆෙක්ට් එක දෙකකට බෙදුණා. ඊට පස්සේ තිබ්බා ඊට පස්සේ ප්ලැනර් එකයි බල්ක් එකයි කියලා දෙකක් තියෙනවා. ඒ දෙක වැඩි මේ ඇටොමික් ලෙවල් එකේ වෙන්නේ නැහැ කියලා තියෙනවා. අවසානට මේක solidification of metals කියදිනේ. මේකේ තේරුම බං නිකන් මේ උණු කර ද්‍රව්‍යයක් ඝන වෙනවා වගේ නිකන් එහෙම තේරුමක් තමයි තියෙන්නේ. මේ මම Google එකේ බලුවම ඒ වගේ තේරුමක් තමයි තිබ්බේ. කියන්නේ අර ලාවා යකඩ වෙනවා වගේ ඒ වගේ සීන් එකක් අයනීකරණය බං. ඒක වෙන්නේ නැති නේ. ඒකට කියන්නේ හරි වචන.
ඒකේ මේ තියෙන පියවර තුන තමයි මේ තියෙන්නේ මේ nucleation එකයි growth of crystals කියන එකයි formation of grain structure කියන මේ පියවර තුනෙන් තමයි ඒක වෙන්නේ. මෙන්න එහෙමයි. දැන් පළවෙනි පියවර nucleation එකනේ. මේ nuclear කියන්නේ මේ තියෙන මේ බන් නියස්ති. මේ ඉලෙක්ට්‍රෝන මේ තමයි රින කියන්නේ ඉලෙක්ට්‍රෝන සාගරයේ මේ ගිල්ලා තියෙන නියස්ති වගේ තමයි දැන් මේ විදිහට තියෙනවා. ඊට පස්සේ මේ නියස්ති වැඩෙනවා මේ දැන් grow වෙනවා කියන්නේ. මේව දැන් grow වෙලා මේ විදිහට මේ විදිහට crystal කියන්නේ ස්පටිකනේ. මේ විදිහට ස්පටික විදිහට අර නියස්ති ලොකු වෙලා මේක එකම හැඩේ නෙමෙයි නිකන් මේ රැන්ඩම් ෂේප් වලට මේ වගේ මේ ස්පටික වලට මේ අර කලින් තිබ්බ ඉලෙක්ට්‍රෝන නියස්ති මේ විදිහට ලොකු වෙනවා. ලොකු වෙලා ඉවර වෙලා ඊට පස්සේ මෙන්න මේ විදිහට මේ නිකන් මේ එකට බැඳිලා නිකන් ගණයක් මේ අවසානයේ මේ විදිහ එකක් හදනවා. මේකේ තමයි අර දැන් මේ බඩම ඉරි පේනවනේ මේ කළු කළු වගේ මේ අර වලාකුළු වගේ තමයි තියෙන්නේ. බෙදිලා තියෙන්නේ. මේ එක තිබ්බ හැඩයට තිබ්බ වලාකුළු මේ විදිහට එකට බෙදලා නැහැ. මේ වුණාට අර මෙතන තියෙන නිකන් බවුන්ඩරි ලයින් එකක් වගේ පේනවනේ මේ හැමදේම මේ කළු කළු වගේ මේ බවුන්ඩරි ලයින් තියෙනවනේ. මේ මෙව්ව තමයි අර කලින් කියවම් පැන ඉෆෙක්ට් කියලා. ඒ කියන්නේ අර ඒකට කියන්නේ ග්‍රේන් බවුන්ඩරි කියලා. අසල්ලාසි පරමාණුත් එක්ක නිකන් වෙනස් වෙලා තියෙන හින්දා. මේකට තමයි මෙවට පැනඩි ඉෆෙක්ට් කියලා කියන්නේ. මෙවට. මේක බං ඔය මේ වගේ තිබ්බට මේ සිලිකන් වල මේක කියන්නේ අඩුයි කියනවා මේ මේක කරාට පස්සේ අර අසල්ලාසි පරමාණුත් එක්ක මේ අසල්ලාසි මේ පරමාණුත් එක්ක එකට බැඳිලා තියෙන මේ වෙන් වෙලා තියෙන ගතිය සිලිකන් වල අඩු වෙනවා. ඒ හින්දාලු සිලිකන් මේ ඔය මැෂින් වල වල මොනවාද මේ ප්‍රොසෙසර් හදන්න ඔය කම්පියුටර් මදර්බෝඩ් වල එහෙම ගන්න. ඒ හින්දා අර කරන්ට් එක යන්නේ නැති තියෙනනම් මොකක්ද තියෙන හින්දාලු මේ කරන්ට් එක යනවද නැද්ද කියලා කවුරුහරි මට කෙනෙක් කියහම ඒක භාවිත කරන්න හේතුව ඒක හින්දාලු සිලිකන් ගන්නේ මේ පැනඩි ඉෆෙක්ට් සීන් එක අඩු හින්දාලු. වෙන ග්‍රේන් බවුන්ඩරි නෑ කියලා කියන්නේ සිලිකන් වල. ඉතරයි බන් තියෙන්නේ මේ ලෙක්චර් දෙන්න 5 ඉවර කරේ. ඉතරයි තියෙන්නේ. ඊට පස්සේ තියෙන අර පේස් අර පේස් ඒ ටික තියෙන්නේ ඕන මට තේරෙන්නේ නැහැ. තේරෙන කෙනෙක් ඉන්නවද කොහෙද මේක? පස්සේ දවසේ හරි කරන්නේ. හෙට වෙන සබ්ජෙක්ට් එකක් කරමු බා. හෙට නෙමෙයි. මේක කොහොමද ලියාගෙන හදන්නේ? මේක කොහොමද අපිට ලොකුවට වැදගත් වෙන්නේ නැහැ නේ ඉස්සරහට. ඉස්සරහට කෙමිකල් අම්මෝ මේවත් එක්ක යන එක නොකරපු එක ලොකු දෙයක් බා. පේපර් එකට එනවා ඉතින් එච්චරයි කේස් එක. නෑ නෑ දිගටම මේ වගේ එකක් කරා නම් අනාථ වෙනවා. ඔව් අර මම මොනවාද මේ සිරාට කෙමිකල් පොලිමර් ගැන දුක හිතුනේ යකෝ. වනෝ ෆික් නේ. ඒ කියන්නේ මේ පිටින් මේ ඇටම් එකක් දාන්නදී ඒ දාන්න පුළුවන් ඒ ඇටම් එකේ මේ උපරිම ඩයමීටර් එක තමයි අහන්නේ. දැන් පිටින් දානවා නම් මෙතන මේ හිඩස්. අතරින් දාන්න වෙන්නේ මේ වෙන කොහෙවත් හිඩස් නැහැ. මෙතන තමයි ලොකු මීටර් තියෙන්නේ. මෙතනින් දානවා නම් මේ හොයින් ඇටම් එකේ ඩයමීටර් එක අහන්නේ. මේක ඒ කියලා තියෙනවා. එතකොට එන්නේ මේකේ අර අපි D කියලා ගත්තොත් මේ අර එන්නේ මේ ස්කම්බ D සමාන ඒරින
2යි r නේ මේ වගේ r නේ මෙයාට මේ එතකොට එන්නේ ඒ මේ මේ හතර බෙදීම මූල ඔබට මතක නේ phase මේ phase එකේ මේක හතර බෙදීම මූල දෙක කපලා ගත්තාම මේක එන්නේ 2යි r මේකට මේක දීලා තිබ්බ එයාගේ මේ 0.8 වටා 2යි r එන්නේ ඒ වගේම තව විදිහට පුළුවන් මේ තව දැන් මේකේ කපලා ගත්තාම මැදත් හිස්තනක් එනවනේ මේ විදිහ මෙහෙම නෙමෙයි මැද හිස්තනටත් මේ පරමාණු දෙන්න එකයි මේක ගෑවෙනවා මැද හිස්තනට ෆේස් එක අර දෙපැත්තෙන් දැකලා මැද හිස්තනට පරමාණු කියන්නේ ඒක ගත්තත් එන්න බලහන්කො මේක D කියලා ගත්තොත් මේක ඒරින 2r තමයි මේ මැද එකටත් එන්නේ කපලා නෙමෙයි කියන්නේ මේ කෙලින්ම මැදින් කපලා ගන්න අර විකාරණ කපලා නෙමෙයි මේ කෙලින්ම මැද ගත්තොත් ඊට පස්සේ ඒක ඉතරේ තමයි අර තිබ්බේ මේ ලිවි දෙකට උඩ මැද එකක් නේ ඊට පස්සේ ප්‍රශ්නේ ආව තිබ්බේ මේ දාන්න පුළුවන් උපරිම පරමාණු ගාන මේ හොරින් මේ ඇටම්ස් ගාන ඒක එහෙම දාන්න පුළුවන් උපරිම ගාන බලන්න එතකොට මේ වගේ මෙතන 1යි 2යි 3යි 4යි මේ වගේ නෝනේ ඉතින් 12ක් එනවනේ කැලි හතරෙන් කින් පංගුනේ බම්මිවා මෙතන මෙහෙම දාපුවම මෙතනින් කැපිලා ඉන්නේ හතරෙන් කී පංගුවන්නේ ඒ වගේ කැලි 12ක් එනවා මේ මෙතන එහෙම ගත්තාම තව අර මැදින් මම කිව්වා තව මැද පරමාණු දාන්න පුළුවන් කියලා මැද පරමාණු දාපුවම ඒක 3 1 4 ඊට පස්සේ ආලා තිබ්බේ what fraction of volume will fill fraction of volume මම ඊයේ කරා මේ APF factor of atomic factor එහෙම ඉන්නේ නැහැ. ඒ කියන්නේ true volume බෙදීම bulk volume කියලා. ඒක තමයි මේකේ අහලා තියෙන්නේ. ඒ කියන්නේ foreign atom දාපුවම එන සම්පූර්ණ true volume එකයි ඊට පස්සේ මේ සෙල් එකේ තියෙන මේ ඒ ගණනේ මේ සෙල් එකේ තියෙන පරිමාණයි. එතකොට true volume එකේ ඉන්නේ හරි 4යි 5r ගණන් වරක් 4 එනවා මේ ඒ අර තිබ්බේ වගේම ඊට පස්සේ මේ තියෙන්නේ මේ 4 බෙදීම තුන මේ තියෙන අර foreign atom set එකේ පරිමාව අවසානයේ එන්නේ 79ක් තමයි එන්නේ මේ ගණන් එහෙම හදන්නේ මම වීඩියෝ ඔෆ් කරන්න මේ ඒතකොට ලෙක්චර් 5ක ඒ වගේ ඊට පස්සේ අර ස්කූල් සීනේ දින එතන තමයි පොඩ්ඩක් අවුල තියෙන කට්ටියට ඔයිට පොඩ්ඩක් එහාට බම් මාත් බලලා තියෙන තාම